අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. පින්වත්නි, අද අපි මේ ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම අස්සලායන සූත්‍රය. අස්සලායන කියන තරුණ බ්‍රාහ්මණයෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට ඒ ධර්මයේ අවබෝධ වීමත් සමග මහා කරුණාවක් ඇති වුණා. මුලින්ම උන්වහන්සේට යම්කිසි උකටීලී බවක් පසුබෑමක් ඇති වුණා. මේ ධර්මයේ ගැඹුරුයි, මේ ධර්මයේ සියුම්, අවබෝධයට දුෂ්කරයි, වෙනම පාරක යන මේ ලෝක සත්වයාට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වේවිද කියලා. එවලේ සාම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවා, කෙලෙස් අඩු අය ඉන්නවා. ඒ නිසා මේ ලෝක සත්‍යයට මේ ධර්මයේ අවබෝධ වීම පිණිස ධර්මයේ දේශනා කරන සීක්වා. ධර්මයේ අහන්න නොලැබුණොත් ඒ අයත් පිරිහිලා යාවි, ධර්මය අහන්න ලැබුණොත් ඒ අය අවබෝධ කරાવી කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට කියා හිටියා, භාග්‍යවතුන් වහන්සේ උපදවාගත්තු ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට නැගලා මේ දුක් විඳින ලෝසතුන් දිහා බලන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මනුෂ්‍ය වර්ගයාගේ විවිධත්වයක් තියෙනවා. සමහරුන්ට එකපාරටම අවබෝධ කරගන්න පුළුවන්, සමහරුන්ට එහෙම පුළුවන් කමක් නැහැ. සමහරුන්ට නිතර ගොඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් උන්වහන්සේ පහළ වෙන කාලයේදී මේ ධර්මය අහන්න පින් ඇති උදවිය පහළ වෙලා හිටියා. ඉතින් උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ඒ පිරිසට උන්වහන්සේ කියා දෙන ධර්මය අවබෝධ කරන්න. හැබැයි ඒ වෙනකොට සමාජයේ තිබුණේ එක එක කොටස් වලට බෙදිලා. මනුෂ්‍ය වර්ගයා එක එක පන්ති වලට බෙදිලා හිටියා. මනුෂ්‍ය වර්ගයා බෙදිලා හිටියා කොටසක් බ්‍රාහ්මණ කියලා, තව කොටසක් ක්ෂත්‍රිය කියලා. බ්‍රාහ්මණ කිව්වේ පූජක පැලැන්තිය, ක්ෂත්‍රිය කිව්වේ ප්‍රජ පරම්පරාව, වෛශ්‍ය කියලා කොටසක් හිටියා. වෛශ්‍ය කිව්වේ වෙළඳ කුලයේ, වෙළඳ පරම්පරාව අදටත් තියෙනවා. ඊළඟට ශුද්‍ර කිව්වේ කම්කරු පන්තිය. ඒතර මේ වගේ කොටස් හතරකට බෙදලා ඒක ආගමික સિદ્ધාන්තයක් හැටියට සමාජයේ පාලනය කරන්න බමුණු පැලැන්තිය පෙළඹිලා හිටියේ කාලේ. අදටත් ඒක ඒ විදිහමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරගෙන යද්දී ඒ ධර්මයේ අවබෝධ කරන පුද්ගලයා අසවල් පැලැන්තියේ පුද්ගලයා විය යුතුයි කියලා නීතියක් නැහැ. ඒකෙදී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ධර්මය අවබෝධ කරන පුද්ගලයා බුද්ධිමත් වීම. ඒ පුද්ගලයාට ඒට උවමනා කරන හැකියාව තිබීම. එයාගේ උපන් කුලේ, එයාගේ රස්සාව, එයාගේ සල්ලි ඇති නැති බව ඒකට වැදගත් උනේ නැහැ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා උන්වහන්සේ කරා පැමිණිච්ච අය බමුණු පැලැන්ති විතරක් නෙවෙයි. දැන් අපි ගත්තොත් සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප ආදී මහා ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒ ඔක්කොම බමුණු පැලැන්තියේ බ්‍රාහ්මණ පරම්පරාවේ අය. ඊළඟට ගත්තොත් ආනන්ද, අනුරුද්ධ, භගු, කිම්බිලාදී පිරිසක් ක්ෂත්‍රීය පරම්පරාවේ අය. ඉතින් මේ වගේ මේ විශාල වැදගත් සමාජ තලවලින් වේගින් ආවා. ඒ වගේම අනිත් කුලවලුනුත් ආවා. අවිල සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී සාමූහික බවට පත් වුණා. ඔබ දන්නවති දැන් ওই ආනන්ද, භගු, කිම්බිලාදී ක්ෂත්‍රීය පරම්පරාවේ එනකොට ඒකම ආවා. ඒගොල්ලන්ට බාබර් වැඩි කරපු කිනා ආවා. කවුද? උපාලි. ඊට පස්සේ ඒ කුමාරරු ඉල්ලා හිටියා භාග්‍යවතුන් වහන්සේ මෙයාව ඉස්සල මහාන කරන්න කිව්වා. ඊට පස්සේ අපිට පුළුවන් කිව්වා මෙයාට වඳින්න. එතකොට අපේ මාන්නේ නැති කරගෙන අපිට මේක පටන් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ උපාලි ස්වාමීන් වහන්සේ තමයි විනේධර භික්ෂුන්ගෙන් අග්‍ර වුණේ. එතකොට දැන් අර බමුණු දුෂ්ට කුයිනියෙන් බැලුවොත් එහෙම කවුද? සූත්‍ර. එතකොට බමුණන්ට හරිය ප්‍රශ්නයක් වුණා මේක. මොකද්ද? සියලුම මිනිස්යන්ට එකම විදිහේ විසඳුමක් මේ ධර්මයෙන් දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඇති වුණා. මොකද බමුණු හැමතිස්සෙම කිව්වේ මොකද්ද? බමුණු මවලා තියෙන්නේ මහා බ්‍රහ්මයා, දෙවියන් වහන්සේ. මවලා තියෙන්නේ කොහොමද? කටින්. ඒතර බමුණන්ට තමයි පුළුවන්කම තියෙන්නේ විමුක්තියක් කරා යන්න, අනිත් උදවියට බෑ. ඉතින් මෙවැනි මතයක් දරූ සමාජයක, එවැනි මතයක් බලවත් විදිහට කියපු සමාජයක ක්ෂත්‍රීය වංශයේ ඉපදිච්ච බුද්ධත්වයට පත්වෙච්ච මුනිවරයෙක් සියලු දෙනාටම එකසේ අවබෝධ කරන්න පුළුවන්, එකසේ විමුක්තිය කරා යන ධර්මයක් දේශනා කළා. ඒතකොට මේක බමුණු සමාජයට විශාල අභියෝගයක් වුණා. ඊට පස්සේ ඒ අභියෝගය නිසා ඒගොල්ලෝ ඒ කාලේ ඉඳලම විරෝධයක් පෑවා. තදබල විරෝධයක් පෑවා. ඒ විරෝධයට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් මෝන දීපු ආකාරය මේ අස්සලායන සූත්‍රයේ කියවෙන්නේ. බලන්න උන්වහන්සේට මේ මිනිස්යාට විමුක්තිය දෙන්නත් ඕනේ. මිනිස්යාට විමුක්ති මාර්ගය කියද්දී මිනිස්යාගේ ඔළුවේ තියෙන කුණු කන්දල් විසින් ඒ මිනිස්යාගේ විමුක්තියට බාධා කරන්නත් පෙළඹෙනවා. ඒ නිසා ඒබඳු දෙයක් ගැන මේ සාකච්ඡා වීමක් බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට විග්‍රහ කරනවා. ඒ විග්‍රහය තමයි අපි අද ඉගෙන ගන්නේ අස්සලායන සූත්‍රය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ කාලේ ඒ දවස්වල සවැත් නුවරට ඇවිල්ලා හිටියා විවිධ ප්‍රදේශවලින් බමුණු 500ක්. බ්‍රාහ්මණයෝ 500ක් ඇවිල්ලා හිටියා ඒගොල්ලන්ගේ පුද්ගලික කටයුතු වලට. ඒතර මේ බමුණන්ට සවැත් නුවරදී මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ගැන යම්කිසි ප්‍රමාණයකට අහන්න ලැබුණා. අහන්න ලැබුණේ කොහොමද? අයංකෝ සමනෝ ගෝතමෝ චාතු වණ්ණින් සුද්ධින් පඤ්ඤාපේති. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ හැම දිනාටම චතුරු වර්ණයට, එතන වර්ණ කියලා කිව්වේ සමාජ තලයේ වර්ණ හතරක්. මොනවද ඒවා හතර? ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර. මේ හැමෝටම එකසේ විමුක්තිය කරා යන්න පුළුවන්, පිරිසුදු වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා කියලා මේ බ්‍රාහ්මණයන්ට බොහොම අසතුටක් ඇති වුණා. එහෙම කොහොමද? අනිත් උදවිය කොහොමද මේව කරන්නේ? මේ ශ්‍රේෂ්ඨ වර්ණයේ කවුද? බ්‍රාහ්මණයෝනේ කියන මතය. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කළා කවුද මේ ශ්‍රමණ ගෞතමයන් එක්ක වාද කළා මේ මතේ පරාජයට පත් කරන්න පුළුවන් කෙනා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට එකසේ දැන් අපි ගන්නවා එක බුද්ධ දේශනාවකවත් නැහැ මාගේ මේ ධර්මයේ අසවල් ಜಾතිය උදෙසා කියලා තියෙනවද? මාගේ මේ ධර්මයේ අසවල් කුලයේ උදෙසා, මාගේ මේ ධර්මයේ අසවල් ගෝත්‍රයේ උදෙසා. එහෙම එකක් නැහැ. මොකද යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ಜಾති කුල ගෝත්‍ර ભેද වැටුනොත් එතන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒතකොට උන්වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කාටද? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. මාගේ ධර්මයේ ප්‍රඥාවන්ත කෙනාටයි. ඒ ප්‍රඥාවන්ත කෙනා ඕනම කුලයක ඉන්න පුළුවන්, ඕනම ගෝත්‍රයක ඉන්න පුළුවන්, ඕනම ජාතියක ඉන්න පුළුවන්, ඕනම මනුෂ්‍ය වර්ගයක් තුළ ඉන්න පුළුවන්. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ ජාතියකට සීමා වෙලා නෙවෙයි.
උන්වහන්සේගේ ධර්මයේ තියෙන බුද්ධිමත් මිනිසයාටයි. එතකොට යම් කිසි જાතියක් ඉන්නවා කියමු යම් කොට්ටාසයක් ඉන්නවා. නමුත් මේ කොට්ටාස වල එක්කෙනෙක්වත් බුද්ධිමත් නැත්තම්. එතකොට මේ ධර්මයේ අල්ලගන්න එක්කෙනෙක්ව සමර්ථ වෙයිද? නෑනේ. ඉතින් මේ නිසා දැන් බමුණන්ට හරි ප්‍රශ්නයක් මතුවුණා. මොකද හේතුව දැන් බමුණු ටික අර සාම්ප්‍රදායික මතේ කියාගෙන බමුණන්ගේ පැවැත්ම අරගෙන ගියේ. එතකොට දැන් තර්ජනයක් උනේ මොකේද? බමුණන්ගේ පැවැත්මට තමයි තර්ජනයක් උනේ. මොකද බමුණන්ගේ පැවැත්ම තිබුණේ අර සාම්ප්‍රදායික මතය තුල. මොකද්ද? බමුණු තමයි ශ්‍රේෂ්ඨ. බමුණන්ගෙන් අහලා තමයි හැම එකම කරන්න ඕනේ. බමුණන්ගේ කටයුත්ත මොකද්ද? පූජක වැඩේ කිරීම. ක්ෂත්‍රියන්ගේ කටයුත්ත මොකද්ද? රාජකාරී කිරීම. වෛශ්‍යයන්ගේ කටයුත්ත මොකද්ද? වේල හෙළඳාම් ගොවිතැන්පත් කිරීම. ශුද්‍රයන්ගේ කටයුත්ත මොකද්ද? කම්කරු සේවය යෙදීම. එතකොට මේවා ඔක්කොම කවුද නියම කළේ? මහ බබා. එතකොට ඒ බ්‍රහ්මයාගේ නියමයට අනුව තමයි අපිට උඹලාට වැඩ කරන්න තියෙන කියලා සමාජයක ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා. ඒ සියලු දිනාටම සීලී වඩන්න පුළුවන්. සියලු දිනාටම සමාධිය ඇති කරගන්න පුළුවන්. සියලු දිනාටම ප්‍රඥාව දිනු කරන්න පුළුවන් මේ මාර්ගඵල ලැබුණ හොගාලා. එතකොට ඒ බමුණු ටික විශාල කම්පණයකට විරෝධයකට පෙළඹුණා. නමුත් මේ බමුණු කවුරුත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට කෙලින් කතා කරන්න ඉදිරියපත් වුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කල්පනා කළා කවුද මේ වැඩේදී ශ්‍රමණ ගෞතමයන් එක්ක වාද කරන්න පුළුවන් කෙනා කියලා අර පිටස්තරින් ආපු බමුණු ටික සාකච්ඡා කළා. සාකච්ඡා කළා කල්පනා කළා අපේ කොළුවෙක් නම් ඉන්නවා. අස්සලායන. මොකද්ද කොළුවාගේ නම? අස්සලායන. අවුරුදු 16යි. හැබැයි ත්‍රිවේද පාරප්‍රාප්තයි. වේද තුනම ඍග් යජුර් සාම කියන වේද තුනම දන්නවා. ඊළඟට ව්‍යාකරණ, මන්ත්‍ර ශාස්ත්‍ර, ඉතිහාසයේ මහා පුරුෂ ලක්ෂණ මේ සෑම දෙයක් ගැනම මෙයා හොඳ දැනුමක් තියෙන කොළුවෙක්. එතකොට කල්පනා කළා බමුණු ටික සාකච්ඡා කළා මේ වැඩේට සුදුස්සා අස්සලායන. මොකද අස්සලායන පොඩි වුණාට වයසින් ත්‍රිවේද පාරප්‍රාප්තයි. සම්පූර්ණයෙන්ම මේ ඉතිහාසයේ ව්‍යාකරණ සෑම දෙයක්ම දන්නවා. මිනිහනම් ශ්‍රමණ ගෞතමයන් සමග වාද කරන්න සුදුසුයි කියලා මේ බමුණු ටික ඔක්කොම කතා වෙලා මේ බමුණු 500 ගියා මේ තරුණයා හොයාගෙන. කව හොයාගෙනද ගියේ? අස්සලායන. ගිහිල්ලා කිව්වා මේ බවත් අස්සලායන මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා නෙව බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර මේ හැමෝටම දුකින් මිදහස් වෙන්න පුළුවන් කියලා. හැමෝටම පිරිසිදු වෙන්න පුළුවන් කියලා. හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් කියලා 아무තු එකක් කියනවනේ. ඒ නිසා මේකෙදි මේ කාරණාවත් එක්ක වාද කරන්න පුළුවන් කෙනෙක් හැටියට ඉන්නේ ඔහේ. කාටද මේ කියන්නේ? අස්සලායනට. ඒ නිසා ඔයා මේකෙදි අපි වෙනෙන් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා කිව්වා. එතකොට මේ අස්සලායන සවැත් නුවරේ ඉන්න බමුණේ. අරගොල්ලෝ සවැත් නුවරට පිටස්තරින් ආපු 500. අස්සලායන තරුණයා කියනවා සමනෝ කලු භෝ ගෞතමෝ ධම්මවාදී. ඔහෙලාම කිව්වට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මවාදී ධර්මානුකූලව කතා කරන කෙනෙක්. ධම්මවාදීනෝච පන දුප්පතිමන්තිය භවಂತಿ. මේ ධර්මවාදී කෙනෙක් එක මට එකට එක කියාගෙන යන්න බෑ. මට බෑ කිව්වා එකට කියාගෙන යන්න. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ සමග ඔය මතය ගැන වාද කරන්න මං කැමති නෑ කියලා මේ තරුණයා කිව්වා. කියනකට කිව්වා අරගොල්ලෝ එහෙම බෑ කිව්වා. ශ්‍රමණ ගෞතමයන් කියනවා මේ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර මේ හැමෝටම පිරිසිදු වෙන්න පුළුවන්ගේ, ඊතර වෙන්න පුළුවන්ගේ, අවබෝධ කරගන්න පුළුවන්ගේ කියලා කියනවා. මේකත් එක්ක ඔහි වාද කළ යුතුමයි. මොකද ඔහෙට ඉගැන්වුවේ අපි. කවුද කියන්නේ? අර බමුණු ටික කිව්වා ඔහෙට ඉගැන්වුවේ ශාස්ත්‍රයේ අපි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වාදිට යන්න ඕනේ. එතකොට මේ අස්සලායන දෙවෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කරනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. ඔගොල්ලෝ කොහොම කිව්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මවාදී කෙනෙක්. ධර්මවාදී කෙනෙක් සමග වාද කරන්න යන්න බෑ. පුළුවන්කම නැහැ. ඒ නිසා මට ධර්මවාදී කෙනෙක් සමග වාද කරන්න පුළුවන්කම නැහැ. මම කැමති නැහැ කියලා කිව්වා. කීකට දෙවෙනි වතාවෙත් අර විදිහටම කිව්වා. අරගොල්ලෝ කිව්වා නෑ
ඔයා අනිවාර්යයෙන්ම මේකට යන්න ඕනේ. ගිල ශ්‍රමණ ගෞතමයන්ගෙන් එක වාද කළා මේ මතي අයින් කරන්න ඕනේ ශ්‍රමණ ගෞතමයන්ගෙන්. මොකද ඔයාට අපි මේක බල කරන්න ඔයාට ඉගැන්නුවේ අපි. තුන්වෙනි වතාවෙත් මෙයා කිව්වා මට බෑ කියලා. කිව්වන් පස්සේ කිව්වා එහෙම බෑ. අපි ඉගැන්නුවේ මා බවන් අස්සලායනෝ අයුද්ධ පරාජිතම් පර යුද්ධ නොකර පරාදි පිළිගන්න එපා කිව්වා. බමුණ කිව්වා අස්සලායනට යුද්ධ නොකොට පරාජය පිළිගන්න එපා කිව්වා. ඒ නිසා ඔහේ දැම්ම ඉදිරිපත් වෙලා යන්නකෝ හටනට. මෙහෙම කිව්වාම අස්සලායන මානවකයා බමුණන්ට කිව්වා ඔබතුමන්ලාගේ මට කිසිම මේ නිදහසක් නැහැනේ. මම දැන් කිව්වනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මවාදී කෙනෙක්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මානුකූලව කතා කරන කෙනෙක්. ඉතින් උන්වහන්සේව මේ ප්‍රතිබහනය කරන්න අපිට බෑ කියලා. ඉතින් මම එහෙම කියද්දි ඔබතුමන්ලා මට මගේ මතේ ඉන්න දෙන්නේ නෑනේ. කරන්න දෙන්නේ නම් මං එන්නම්. ඔගොල්ලෝ කියන නිසා මං එන්නම් කියලා ඔන්න පිටත් වුණා. පිටත් වුණාට පස්සේ දැන් මේගොල්ලෝ ගිහිල්ලා ඔන්න බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බස් කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ අස්සලායන බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණවරු මෙහෙම කියනවා. බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ. අනිත් සෑම ජන කොට්ටාසයක්ම පහත්. බ්‍රාහ්මණයෝ තමයි සුන්දර. අනිත් සෑම ජන කොට්ටාසයක්ම පාපී. බ්‍රාහ්මණයන්ට විතරයි පිරිසිදු වෙන්න පුළුවන්. අනිත් ජන කොටස් වලට පිරිසිදු වෙන්න බෑ. ඒ මක් නිසාද යත් බ්‍රාහ්මණවරු උපන්නේ මහ බබාගේ කටි. මහ බබාගෙන් උපන්නේ. මහ බබා තමයි නිර්මාණය කළේ. මහ බබාගේ දෑවැද්ද තමයි බමුණෝ කියලා කියන්නේ කියලා කිව්වා බවත් ගෞතම වහන්සේ මේ බමුණු කියනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ගැන මොකද කියන්නේ කියලා ඇහුවා. එතන බුදුරජාණන් වහන්සේ අහනවා අස්සලායන බමුණෝ බැවිනියොත් එක කසාල් බඳිනවා නේද? එහෙමයි කිව්වා. එතකොට ඒ බමුණු ගෑනු දරුවෝ වැඩි වී පැමිණෙනව නේද? වැඩි පැමිණෙනවා. කසාද බඳිනව නේද? පතිකුලයට යනව නේද? යනවා. ඊට පස්සේ දැකලා නැද්ද බමුණු ගෑනු දරුවන්ට බබාලා හම්බ වෙන්න ඉන්නවා? දැකලා තියෙනවා. දරුවෝ වදනවා දැකලා නැද්ද? දැකලා තියෙනවා. දරුවන්ට කිරි පොවනවා දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ හැමෝම එකම විදියට ඉපදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැමෝම එකම විදියට ඉපදලා ඉඳිද්දි මේ බමුණු විතරක් මොකද මේ කියන්නේ බමුණු වර්ණයේ ශ්‍රේෂ්ඨයි. අනිත් කොටස් පහත්. බමුණු තමයි ලස්සන. අනිත් අය කැතයි. බමුණන්ට විතරයි පිරිසිදු වෙන්න පුළුවන් අනිත් අයට බෑ. බමුණු විතර මහ බබාගේ කටින් උපන්නා. බමුණු විතරක් මහ බබාගෙන් උපන්න. බමුණා මහ බබා නිර්මාණය කළා. බමුණු විතරක් මහ බබාගේ දෑවැද්දයි කියලා කියන්නේ කොහොමද? කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. අහනකට අස්සලායන කියනවා අනේ බවත් ගෞතමයන් වහන්සේ කොහොම කිව්වත් මුන්දලාන මේ විදිහටමයි කිව්වා කියන්නේ. මේ බමුණු කියන්නේ බමුණුමයි ශ්‍රේෂ්ඨ. අන්‍ය වංශිකයන් ඔක්කොම හීනයි. බමුණු තමයි අලංකාර සුද්ධ. අන් අය විරූපී. බමුණු තමයි මහ බ්‍රහ්මයාගේ කටින් උපන්නේ. ඊළඟට බමුණන්ට තමයි පිරිසිදු වෙන්න පුළුවන් අන් අයට පිරිසිදු වෙන්න බෑ. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ අස්සලායන ඔබ අහලා තියෙනවද මේ ජම්බුද්වීපයෙන් පිටස්තර තව රටවල් තියෙනවා. යෝනක කාම්බෝජ ආදී අන්‍ය දේශ තියෙනවා. ඒවයේ මේ ප්‍රශ්නේ තියෙනවද? ඒවයේ තියෙන්නේ ස්වාමි පක්ෂයත් සේවක පක්ෂයත් නේද? ස්වාමි පක්ෂයත් සේවක පක්ෂයත් නේද වෙන රටවල් වල තියෙන්නේ? එතකොට කලකදී ස්වාමිවරු හිටපු වෙලාවේ සේවකයෝ වෙනවා. සේවකයෝ වෙලා හිටපු අය ස්වාමිවරු වෙලා ඉන්න ඔබ අහලා නැද්ද? එතකොට කියනවා බවත් ගෞතමයන් වහන්සේ මම අහලා තියෙනවා ජම්බුද්වීපින් පිටස්තර දේශවල තියෙන්නේ ස්වාමි සේවක කියලා කොටස් දෙකක්. එතකොට සේවක පක්ෂය කලකදී ස්වාමිවරු වෙනවා. ස්වාමිවරු කලකදී සේවක වෙනවා. මේක ස්ථිරම එකක් නෑ. ඒ මේකක් තමයි මේ අහලා තියෙන්නේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙමනම් අස්සලායන බමුණු කොහොමද මෙහෙම කියන්නේ? බමුණන්ට මෙහෙම කියන්න පුළුවන් කමක් තියනවාද? බමුණුමයි ශ්‍රේෂ්ඨ. අන්‍ය වංශිකයන් හීනයි. බමුණුමයි සුන්දර. අන් අය ලාමකයි. බමුණන්ට විතරයි පිරිසිදු වෙන්න පුළුවන් අන් අයට බෑ. මෙහෙම කියන්න පුළුවන්ද? ඒතර මෙයා කියනවා අස්සලායන අනේ බවත් ගෞතමයන් වහන්සේ කොහොම කිව්වත් මේ බමුණු නම් ඒකමයි
ඒකමයි කියන්නේ. දැන් ඒක කියවන්නනේ මෙයා එකගෙන ආවෙත් නේ. මේ බමුණු ටික ඒකමයි කෝ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හොඳ කරුණක් ඉදිරිපත් කරනවා. දැන් මෙතනදී හොඳ මතක තියාගන්න ඉස්සෙල්ලම මේ බමුණෝ කිව්වේ මොකක් ශ්‍රේෂ්ඨයි කියලාද? ජාතිය ශ්‍රේෂ්ඨයි කියලා නේ. තමන් උපන්න ජාතිය ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ. ඒක බොරුවක් කියලා මේ ලෝකේ කිසිම දවසක ජාතියකින් කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඒක බොරුවක්. එතන උන්වහන්සේ ඒක පෙන්වා දෙනවා මේක ජාතියකින් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. මොකද හේතුව ජාතියකට පිරිසිදු බවක් හිමි වෙන්නේ නැහැ. මොකද හේතුව එහෙම වුණා නම් ඒක ලෝකේ සියලු දෙනාටම පොදු එකක් වෙන්න ඕනේ. ඊළඟට එක ජාතියක් විතරක් මේ මහ බබා මවලා අනිත්‍ය නොමව ඉන්න විදියක් නැහැ කියලා මේ විදිහට උන්වහන්සේ කරුණු කියලා දැන් උන්වහන්සේ සීලේ සම්බන්ධයෙන් කතා කරනවා. උන්වහන්සේ අහනවා අස්සලායන ක්ෂත්‍රියෙක් හිටියොත් ක්ෂත්‍රිය වංශිකයෙක් ඉන්නවා සතුන් මරනවා, සොරකම් කරනවා, කාමී වර්ධව ඇසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දෙයට ආශා කරනවා, වෛර තරහ ක්‍රෝධ ඇති කර ගන්නවා, මිත්‍යා දෘෂ්ටික ඉන්නවා. ඒ මොනවද? දස අකුසල්. දස අකුසල් කරන ක්ෂත්‍රියෙක් ඉන්නවා. ඒතර මේ ක්ෂත්‍රිය දස අකුසල් කිරීම නිසා මරණින් මත්තේ නිරේයන් නැද්ද කියලා ඇහුවා. එතකොට අර ඇහුවා එහෙමයි ස්වාමීනි මරණින් මත්තේ නිරේ යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා වෛශ්‍යික දස අකුසල් කළොත් වෛශ්‍ය වංශිකේ මරණින් මත්තේ නිරේ නැද්ද කියලා ඇහුවා. නිරේ යනවා. එතකොට කම්කරු පන්තියක කෙනෙක් දස අකුසල් කළොත් මරණින් මත්තේ නිරයන් නැද්ද කියලා යනවා කිව්වා. ඒතර බමුණෙක් දස අකුසල් කරොත් බමුණ නිරයන්නේ නැද්ද කියලා ඇහුවත්. ඉතින් කිව්වා මෙයා කියන එතකොට ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ ශාත්‍රියෙක් වේවා. ප්‍රාණඝාත, සොරකම, කාමයේ වරදව හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, අනුන්ගේ දෙයට ආසා කිරීම, ක්‍රෝධ වෛර කිරීම, මිත්‍යා දෘෂ්ටි කිරීම කළොත් ක්ෂත්‍රිය වංශිකයා නිරේ යනවා. බ්‍රාහ්මණෙක් කළොත් බ්‍රාහ්මණයාත් නිරේ යනවා. වෛශ්‍යෙක් කළොත් වෛශ්‍යයාත් නිරේ යනවා. ක්ෂුද්‍රයෙක් කළොත් ක්ෂුද්‍රයාත් නිරේ යනවා කියලා කිව්වා. හැබැයි බලන්න පින්වත්නි වෙනස ඒ කාලේ මිනිස්සුන්ගේ මේ කාලේ ඒ කාලේ මිනිස්යාට තේරුම් ගන්න ලේසියෙන් පුළුවන් අකුසල් කිරීමෙන් නිරේ යනවා කියලා. වර්තමාන මිනිස්යාට මේ හැකියාව නැහැ. වර්තමාන මිනිස්යාගෙන් ඇහුවොත් අකුසල් කිරීමෙන් නිරේ යනවා කියලා කියන්නේ නැහැ නේ. එයා අහන්නේ නිරේ තින්න කොයිද කියලා. මොකද එච්චර මෝඩයි වර්තමාන මිනිස්යා. ඒ කාලේ මිනිස්යා එකපාරට මේ කර්මඵල විශ්වාසයට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අකුසල කර්මයන්ගේ විපාක සියලු දෙනාට සමානව ලැබෙනවා නම් බමුණු පෙළන්තිය කියලා වෙනසක් නැත්තම් එහෙමනම් මේකෙදී මේ බමුණන්ට බමුණු ශ්‍රේෂ්ඨයි කියලා කියන්න තියෙන බලය මොකද්ද? ආයිතිය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. ඇහුවා කොහොමද කියන්නේ බමුණු ශ්‍රේෂ්ඨයි අන් අය ශ්‍රේෂ්ඨ නැත? බමුණු තමයි ලස්සන අන් අය ලස්සන නැත? බමුණන්ට විතරයි පිරිසිදු වෙන්න පුළුවන් අන් අයට පිරිසිදු වෙන්න බෑ. බමුණු තමයි මහ බබාගේ මුඛයෙන් උපන්නේ බබාගේ දායාදේ කියලා කොහොමද මෙහෙම කියන්නේ? එක්කොටම සමානව කර්ම විපාක ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේට අස්සලයන කියන බවත් ගෞතමයන් වහන්සේ ඒ වුණාට මේ බමුණෝ ඒ මතේම නෙව කියන්නේ. ඒකමයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් බ්‍රාහ්මණයෙක් දස කුසල් කරොත් මොනවද දස කුසල්? ප්‍රාණඝාතයෙන් වෙන් වුණොත්, සොරකමින් වෙන් වුණොත්, වැරදි කාම සේවනයෙන් වෙන් වුණොත්, බොරු කීමෙන් වෙන් වුණොත්, කේලාම් කීමෙන් වෙන් වුණොත්, පරුස වචන කීමෙන් වෙන් වුණොත්, හිස් වචන කීමෙන් වෙන් වුණොත්, අනුන්ගේ දෙයට ආසා නොකළොත්, වෛර ක්‍රෝධ තරහ නැතුව හිටියොත්, මේ සිතින් සම්මාදිට්ඨියෙන් හිටියොත් බමුණා විතරද මරණින් මතු සුගතියේ යන්නේ. ඇයි ක්ෂත්‍රියා දස කුසල් කළොත් සුගතිය උපදින්නේ නැද්ද? ඇයි වෛශ්‍යා දස කුසල් කළොත් සුගතිය උපදින්නේ නැද්ද? ඇයි ශුද්‍ර තැනත්තා දස කුසල් කළොත් සුගතිය උපදින්නේ නැද්ද කියලා. අනිතින් කියන බවත් ගෞතමයන් වහන්සේ නැත්තේ මොකද මේ ශත්‍රිය දස කුසල් කළොත් සුගතිය උපදිනවා. බ්‍රාහ්මණයන් දස කුසල් කළොත් සුගතිය උපදිනවා. වෛශ්‍යා දස කුසල් කළොත් සුගතිය උපදිනවා. ශුද්‍රයා දස කුසල් කළොත් සුගතිය උපදිනවා. ඉතින් ඒකේ වෙනසක් නැහැ කියනවා. දැන් බලන්න පින්වත්නි අර මේ මතේ පිළිගැනීමට කියන්නේ සාමාන්‍යයෙන් කර්මඵල විශ්වාස කිරීම කියලා.
එතකොට මේ මතේ මනුස්ස ලෝකේ තියෙනවා නම් මේ ලෝකේ බොහෝ අර්බුද හටගන්නේ නැහැ. මොකද හේතුව බොහෝ අර්බුද හටගන්න හේතුව මේක පිළි නොගැනීම. මේක පිළි නොගැනීම. සමහර ආගමික ග්‍රන්ථ තියෙනවා මම කියවලා තියෙනවා. ඒවා කියනවා මේ පින්කලොත් කෙනෙක් ඒ මෞංකාර දෙවියන්ට පුළුවන් එයාට පින් පල් නොදී තියන්න. පව්කොලොත් කොච්චර හරි ඒ දෙවියන්ගෙන් ඉල්ලා හිටියොත් ඒ පව් විපාක දෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද හේතුව දෙවිය තමයි ඊශ්වර අධිපති. ඒ නිසා දෙවියන්ට ඕන හැටියට එයාගේ කර්මඵලය විනාශ කරන්න පුළුවන් කියලා උගන්වනවා. අන්නේ ඉගැන්වීම පදනම් කරගෙන තමයි මේ බය නැතුව මේ මනුෂ්‍ය ඝාතන කරන්නේ යාගම් වලින්. දැන් බලන්න මේ වැරදි මතයක් ගියාට පස්සේ හරි දේක නාමෙන් ඒ හරි කියලා හිතාගෙන මිනිස්යන් කොයිතරම් මිනිස්යාට හානි කරගන්නවද? ඉතින් මෙතනදී දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු බුද්ධිමත් සමාජයේ ලක්ෂණය මොකද්ද? කරුණ සහිතව කියනකොට ඒක තේරුම් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් එහෙමනම් බ්‍රාහ්මණයා දස කුසල් කළොත් එයත් සුගතියේ උපදිනවා නම් දෙවියන් අතර උපදිනවා නම් ක්ෂත්‍රියා දස කුසල් කළාම එයත් දෙවියන් අතර උපදිනවා නම් වෛශ්‍යා දස කුසල් කරාම එයත් දෙවියන් අතර උපදිනවා නම් ශූද්‍රයා දස කුසල් කරාම එයත් දෙවියන් අතර උපදිනවා නම් කොහොමද මේ බමුණෝ කියන්නේ බමුණෝ විතරක් ශ්‍රේෂ්ඨයි කියලා අන් අය ශ්‍රේෂ්ඨ නැහැ කියලා බමුණෝ විතරක් පිරිසිදුයි කියලා අන් අය අපිරිසිදුයි කියලා බමුණෝ විතරක් මහ බබාගේ කටින් උපන්නා කියලා අන් අය එහෙම නැත කියලා කොහොමද මොන බලයකින්ද කියන්නේ කියලා අහනවා. ඊළඟට අනේ බවත් ගෞතමයන්ස් එහෙම කොහොම කිව්වත් මේකෙදී නම් මේගොල්ලෝ ඔක්කොම කියන්නේ මේ මතේමයි කිව්වා. ඒතර බුදුරජාන් වහන්සේ අහනවා අස්සලායන බ්‍රාහ්මණයෙකුට විතරද මේ මෛත්‍රී වඩන්න පුළුවන්? බ්‍රාහ්මණ වංශිකයෙකුට විතරද මෛත්‍රී වඩන්න පුළුවන්? ඇයි අනිත් අය මෛත්‍රී වඩුත් වැඩෙන්නේ නැද්ද? ක්ෂත්‍රීය වංශිකයෙක් මෛත්‍රී වැඩුවොත් වැඩෙන්නේ නැද්ද? ඊළඟට වෙළඳ කුලයේ කෙනෙක් මෛත්‍රී භාවනාව කළොත් වැඩෙන්නේ නැද්ද? ඊළඟට ශුද්‍රයෙක් මෛත්‍රී භාවනාව කළොත් වැඩෙන්නේ නැද්ද කියලා. එතකොට අස්සලායන කියනවා බවත් ගෞතමයන් වහන්සේ මේ බ්‍රාහ්මණයෙකුටත් මෛත්‍රී භාවනාව කළොත් මෛත්‍රිය වැඩෙනවා. ක්ෂත්‍රීය මෛත්‍රී භාවනාව කළොත් ඒ ක්ෂත්‍රිය තුලත් මෙත්සිත වැඩෙනවා. වෛශ්‍ය කෙනෙක් මෛත්‍රී භාවනාව කළොත් ඒ වෛශ්‍යයා තුලත් මෛත්‍රිය වැඩෙනවා. ශුද්‍ර කෙනෙක් මෛත්‍රී භාවනාව කළොත් ශුද්‍ර කෙනාත් මෛත්‍රිය වැඩෙනවා. මේ වර්ණ හතරේ ඕනෑම කෙනෙක් මෛත්‍රී භාවනාව කළොත් ඒගොල්ලන්ට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අස්සලායන එහෙම පුළුවන්කමක් තියේදී මේ කතාව ඒ කිව්වේ කොයි කතාවද? බමුණු ශ්‍රේෂ්ඨයි කියන කතාව. මේ කියන්නේ මේගොල්ලන්ට තියෙන අයිතිය මොකක්ද? මොකක්ද මේගොල්ලන්ට තියෙන බලේ? මේ බමුණු තමයි ශ්‍රේෂ්ඨ අන් අය ශ්‍රේෂ්ඨ නැහැ. බමුණු තමයි උත්තම අන් අය උත්තම නැහැ. බමුණු තමයි පිරිසිදු වෙන්නේ අන් අයට පිරිසිදු වෙන්න බෑ. බමුණු තමයි මහ බබාගේ මුඛයෙන් උපන්නේ කියලා මේම කියන්නේ කොහොමද? ඊට පස්සේ කියනවා අනේ බවත් ගෞතමයන් වහන්සේ එහෙම කිව්වාට මේ බමුණු නම් ඒකමයි කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් අස්සලායන නාන්න බමුණු ගඟට යනව නේද කියලා අහනවා. යනවා. ඒත් ගඟට ගිහිල්ලා බමුණෝ කුණු අතුල්ලන ලණු අරගෙන පිටේ ඇතිල්ලුවාම බමුණන්ගේ පිටේ කුණු විතරද යන්නේ. ඇයි මේ ක්ෂත්‍රියන්ගේ පිටේ කුණු යන්නේ නැද්ද? වෙළඳ කුලයේ කෙනෙක් නාන්න ගිහිල්ලා කුණු අතුල්ලනකට කුණු යන්නේ නැද්ද? ශූද්‍රයෙක් ගිහිල්ලා නානකොට ඒ ලණුවෙන් අතුල්ලද්දි ඒ ශූද්‍රයාගේ කුණු යන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඈගාතුල්ලල ලණුව අරගෙන ගිහිල්ලා බ්‍රාහ්මණයෙක් ගඟට ගිහිල්ලා නානකොට බමුණගේ කුණු හේදිලා යනවා. එතකොට ක්ෂත්‍රීය වංශිකයෙක් ගඟට ගිහිල්ලා නාලා ඒ ලණුවෙන් ඈගාතුල්ලනකොට ඒ ක්ෂත්‍රියගේ කුණුත් හේදිලා යනවා. වෛශ්‍ය වංශිකයෙක් ගඟට ගිහිල්ලා නාද්දී ඈගාතුල්ලද්දී වෛශ්‍යයාගේ කුණුත් හේදිලා යනවා. ශුද්‍ර වංශිකයෙක් ගඟට ගිහිල්ලා නාද්දී ශුද්‍රයාගේ කුණුත් හේදිලා යනවා. ඉතින් ඒ නිසා කවුරු නෑවත් කුණු හේදිලා යනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් කාටත් පොදු නම් මේ ඇඟේ කුණු හේදිලා යන එක නානකොට එහෙනම් බමුණ කොහොමද කියන්නේ බමුණ විතරක් ශ්‍රේෂ්ඨයි කියලා, බමුණ විතරක් අලංකාරයි කියලා, බමුණ විතරක් පිරිසිදු වෙනවා කියලා, බමුණන්ට විතරක් මේක කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ?
ඊට පස්සේ කියනවා අනේ ස්වාමිනී බවත් ගෞතමයන් වහන්සේ ඒ වුණාට මේ බමුණු නම් ඒකමයි කියන්නේ. ඊට පස්සේ අහනවා අස්සලායන රජෙක් කියනවා. මේ රජුරෝ නානා ප්‍රදේශවලින් විවිධාකාර ජාතීන්ට අයිති මිනිස්සු 100ක් එකතු කරනවා. කී දෙනෙක් එකතු කරනවද? 100ක් එකතු කරලා. එතන මේ නානා මේ වර්ණ හතරෙම මිනිස්සු එකතු කරනවා. එතකොට මේ 100 දෙනෙක් එකතු කරාට පස්සේ මේ 100 දෙනා තුල ඉන්නවා වර්ණ කී දෙනෙක්ද? 4. බමුණෝ ඉන්නවා, ක්ෂත්‍රියෝ ඉන්නවා, වෛශ්‍යයෝ ඉන්නවා, ශුද්‍රයෝ ඉන්නවා. එතකොට රජුරෝ කියනවා හරි. දැන් මෙතනින් වින් වෙන්න කවුද? බමුණු ටිකයි ක්ෂත්‍රිය ටිකයි වෙන් වෙන්නේ. ඔන්න උසස් කුලේ වෙන් කළා. අරගොල්ලෝ අයින් කළා. අයින් රජුරෝ කියනවා හරි දැන් අනිත් කුලේ ඉන්නෝනේ වෛශ්‍ය කුලේ කම්කරු පන්ති අයින් කරන වෙන පැත්තකට. කම්කරු පන්තියේ ඉන්නවා. ඉතින් ඔය අතු ගාන අය, වට්ටි හට්ටි වියන අය, වලං හදන අය, රෙදි හොදන අය, රෙදි අපුලන මේ ඔක්කොම පැත්තකට කළා. දැන් ඔන්න කොටස් දෙකකට කළා. කළා රජුරෝ කියනවා හරි. දැන් සඳුන් හොඳට සඳුන් ලී අරගෙන ඉන්න වේලිච්ච සඳුන් ලී දෙනවා බමුණු පෙළැන්තියට. ගනිල්ල සඳුන් ලී. සඳුන් ලී වලින් කරපු ගිනි ගානා දඬු දෙනවා ඒගොල්ලන්ට. මොන ලීෙන්ද? සඳුන් ලීයෙන් කරපු ගිනි ගානා දඬු දෙනවා. දැන් ඔහෙලා ගිනි ගානා දඬුවේ මේ සඳුන් ලීය අතුල්ලන්න ඕනේ. අතුල්ලලා ගිනි උපද්දවන්න ඕනේ. අරගොල්ලන්ට කියනවා දැන් මේගොල්ලෝ දැන් නීච කුලේනේ. හරි මේගොල්ලන්ට දෙනවා නීච කුලියේ ලී. ඌරු ලගින තැන වැසිකිලි වලවල් අයින තියෙන ලී දඬු වේලිච්ච අරන් කරන හරි දැන් තමුසෙලාට මේ ලී දෙනවා. මේ වෑන් තමුසෙලා ලී අතුල්ලලා ගිනි උපද්දනවා බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ යනවා අස්සලායන. එතකොට ගින්න උපදින්නේ අර හඳුන් ලී විතරද? අර මේ ඌරු ලගින තැනින් ගෙනල්ලා ලීය නීච කුලයේ කෙනෙක් ලී දණ්ඩෙන් අතුල්ලද්දි ගිනි ගානක් දණ්ඩෙන් ගින්න උපදින්නේ නැද්ද කියලා අහනවා. එතකොට ඒ ගින්නෙන් යම්කිසි කාරණයක් කරන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් මේ බමුණ අවුලපු ගින්නෙන් විතරද? කවුද මේ නීච කුලයේ කෙනා මේ අවුලපු ගින්නෙන් මුකුත් පිච්චෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ කියනවා බවත් ගෞතමයන් වහන්සේ ක්ෂත්‍රීය වංශිකයෙක් වේවා බ්‍රාහ්මණ වංශිකයෙක් වේවා හොඳම වටිනා ලී අරගෙන ඇතිල්ලුවත් ගින්න හට ගන්නවා. අර නීච කුලයේ කවර නීච කුලයක වේවා ඒ කෙනාත් ඕනම බාල වර්ගික ලීයක් වෙනලා ඇතුළුවොත් ගින්න හට ගන්න. ඒ ගිනි දෙකෙන්ම එකම කාරණේ කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් මොකද්ද මේ කුලයේ කතාව කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද මේ කුල ප්‍රශ්නේ? මොකද්ද මේ ප්‍රශ්නේ කියලා අහනවා. මේ බමුණ මෙහෙම කෑ ගහන්නේ. බමුණ තමයි ශ්‍රේෂ්ඨ. බමුණ තමයි අලංකාර. බමුණන්ට තමයි පිරිසිදු වෙන්න පුළුවන්. බමුණ තමයි මහබබාගේ කටෙන් උපන්නේ කියලා මේ ගෝසාවේ තේරුම මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ අපි කොච්චර කිව්වත් මේ බමුණු නම් මේක අහන්නේ නැහැ. ඒකමයි කියනවා කියන්නේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ජාතිවාදයට එරෙහිව මොනතරම් හඬක් මේ නගනවද කියලා. එතන උන්වහන්සේ ආයෙත් අහනවා අස්සලායන ක්ෂත්‍රීය රජකුමාරයෙක් බමුණු ගෑන් ළමේ බඳිනවා. බැන්දට පස්සේ මේගොල්ලන්ට පුතෙක් හම්බ වෙනවා. දැන් මොකක්ද මේ පුතාට බමුණෙක් කියන්න ඕනේද ක්ෂත්‍රියෙක් කියන්න ඕනේද කියලා අහනවා. තේරුණාද කියපේක? රජපෞලේ කුමාරයෙක් බමුණු කුමාරිකාවක් බඳිනවා. බැඳලා මේගොල්ලන්ට උපදිනවා පුතෙක්. එතකොට පුතා උපන්නට පස්සේ මේ පුතාට කියන්න ඕනේ බමුණ කියලාද ක්ෂත්‍රියා කියලා. එතකොට කියනවා මේ බවත් ගෞතමයන් වහන්සේ මේ ක්ෂත්‍රීය කුමාරයෙකුයි බමුණු කුමාරියෙකුයි විවාහ වෙලා දරුවෙක් උපන්නම මව්ගේ පැත්තනොත් අයිතිවාසිකමක් තියෙනවා. පියාගේ පැත්තනොත් අයිතිවාසිකමක් තියෙනවා. ඒ නිසා මෙයාට ක්ෂත්‍රිය කිව්වත් කමක් නැහැ, බමුණෙක් කිව්වත් කමක් නැහැ. ඊට පස්සේ අහනවා මේ එහෙමනම් අස්සලායන මේ ගැන මොකද්ද හිතන්නේ? බූරුවෙක් ඉන්නවා. බූරුවෙක් අස්ස දෙනක් එක්ක සංවාසය දෙනවා. එදිලා දරුවෙක් උපදිනවා. එතකොට එයාට අස්පයා කියන්න ඕනේද බූරුවා කියන්න ඕනේද කියලා අහනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ කරුණ ඉදිරිපත් කරන ආකාරය. ඊට කියනවා ස්වාමීනි බූරුවෙක් අස්ස දෙනක් එක්ක ජීවත් වෙලා දරුවෙක් ලැබුණොත් ඒ සතාට කියන්නේ අස්සතර කියලා. ඒ සතාට අස්සයා කියන්නෙත් නැහැ, බූරුවා කියන්නෙත් නැහැ. ඒ සතාගේ වෙනසක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා හරි. එතකොට ඒකේ වෙනසක් තියෙන නිසායි ඒක කියන්නේ මේ වගේ වෙනසක් මේ මිනිස්යන්ගේ තියෙනවාද?
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් දැන් බලන්න එකම පවුලේ බ්‍රාහ්මණ සහෝදරවරු දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් වේද මන්ත්‍ර හොඳට දන්නවා පූර්ණ නූල දාලා ඉන්නවා. අනිත් එක්කෙනා වේද මන්ත්‍ර දන්නෙත් නෑ පූර්ණ නූල දාලත් නෑ. ඒත් බමුණෝ දානට ආරාධනා කරන්නේ මේ දෙන්නගෙන් කාටද කියලා ඇහුවා. එතකොට කිව්වා බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ බමුණු කුමාරවරු දෙන්නගෙන් අපි ආරාධනා කරන්නේ අර වේදේ ඉගෙනගත්තු නූල දාපු එක්කෙනාට කිව්වා. නූල දාපු නැති එක්කෙනාට ආරාධනා කරන්නේ නෑ. මොකද හේතුව වේදේ ඉගෙනගත්තු නූල දාපු එක්කෙනාට තමයි දුන්නොත් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ කිව්වා. ඊට පස්සේ ඇහුවා හරි. දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් වේද මන්ත්‍ර දන්නවා නූල දාලා. අනිත් එක්කෙනා වේද මන්ත්‍ර දන්නෙත් නෑ නූල දාලත් නෑ. හැබැයි අස්සලායන වේද මන්ත්‍ර දන්න නූල දාපු එක දුස්සීලයි. පාප ධර්මයෙන් යුක්ත නම්. අර වේද මන්ත්‍ර දන්නේ නැති නූල දාපු නැති එක සීලවන්තයි. එතකොට බමුණු කාටද මේ දෙන්නගෙන් කරුණු දැනගත්තාම කාටද දෙන්නේ? එතකොට කිව්වා බෞද්ධ ගෞතමයන් වහන්සේ එහෙම වුණොත් නම් අර වේද දන්නේ නැති නූල දාපු නැති එක්කෙනා සීලවන්ත නම් එයාට තමයි කිව්ව ඉස්සෙල්ලාම දෙන්නේ. ඉස්සෙල්ලාම දාන දෙන්නේ ඒ කෙනාට. මොකද හේතුව දුස්සීල කෙනෙකුට දුන්නාට එච්චර මහත්ඵල වෙනවා කියලා අපේ පිළිගැනීමක් නෑ කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා දැන් බලන්න අස්සලානේ ඉස්සෙල්ලාම ඔබ කතා කරගෙන ආවේ ජාතිය ශ්‍රේෂ්ඨයි කියලා. ජාතිය ශ්‍රේෂ්ඨයි කියලා කතා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ආව ශ්‍රේෂ්ඨයි කියලා මන්ත්‍ර අධ්‍යයනේ දන්න එක. ඒ කිව්වේ අර දෙන්නෙක් ඉන්නවා ඒ දිනාගෙන් මන්ත්‍ර ශාස්ත්‍රය දන්න නූල දාපු එක්කෙනාට ආරාධනා කරනවා කියවන දාන්නනේ. ඊට පස්සේ ඔබ ආව සීලෙට ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් දැන් ඔබ සීලෙට ශ්‍රේෂ්ඨයි කියලා මම කියන එකම දැන් ඔබ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බමුණට කියනවා තථාගතයන් වහන්සේ දැන් කියන්නේ මොකද්ද? කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒ කෙනාගේ ක්‍රියාව තුළ. දැන් ඔබ කියන්නේත් ඒකමනේ. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන මේ හතර දෙනාටම පිරිසිදු වෙන්න පුළුවන් කියලා යමක් කියනවද? දැන් ඔබ එතනට නැවිලා ඉන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ අස්සලායනට කියනවා. කියපු ගමන් මොකද වුනේ? අස්සලායනට කට උත්තර නැතුව ගියා. දැන් අපට තේරුණාද මේ කරුණ කී ආපු විදිය? ඊට පස්සේ අස්සලායනට කර කියා ගන්න දෙයක් නැහැ. වින් බලාගෙන වැටහීන් රහිතව ඔහි නිස්සබ්දව හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අස්සලායන මේක කලින් වෙච්ච දෙයක්. මේක බොහොම ඉස්සර වෙච්ච දෙයක්. මේ සිද්ධිය මේ ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ උපන්න වෙලාවේ උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ බලන්න ආව තාපසෙක්. ඒ තාපසයාගේ නම මොකද්ද? අසිත. කාලදේවල අසිත. ඒ කාලදේවල අසිත මහා බල සම්පන්න ඍෂිවරයෙක්. එතුමා මේ දිවා කාලේ ගත කරන්න ගියේ කොහෙටද විවේක ගන්න? තුසිත දිව්‍ය ලෝකෙනේ. ඉතින් මේ එතුමාගේ සිද්ධියක් මේ කියන්නේ. කියනවා අස්සලායන මේ වනාන්තරයේ වාසය කළා පන්සල් හදාගෙන බ්‍රාහ්මණ ඉසිවරු 7 දෙනෙක්. මේ බ්‍රාහ්මණ ඉසිවරු 7 දෙනාටත් ඔය කියපු පාපී දෘෂ්ටිය ඇති වුණා. මොකද මේ පාපී දෘෂ්ටිය බ්‍රාහ්මණයමයි ශ්‍රේෂ්ඨ අන්‍ය වර්ණ හීනයි. බ්‍රාහ්මණයමයි ලස්සන අන්‍ය වර්ණ කැතයි. බ්‍රාහ්මණයන්ට විතරයි පිරිසිදු වෙන්න පුළුවන්. අන්‍ය වර්ණයන්ට පිරිසිදු වෙන්න බෑ. බ්‍රාහ්මණයෝ තමයි මහ බබාගේ කටින් උපන්නේ ශ්‍රේෂ්ඨ බ්‍රහ්මයාගේ දායවැද්ද අන් අය නෙවෙයි කියලා මෙම අදහසක් ඇති වුණා. ඇති වුණාම මේ කාලදේවල අසිත ඍෂිතුමාට මේ බ්‍රාහ්මණයෝ වනාන්තර හිමාල වනේ වාසය කරන මේ බමුණු ඍෂිවරු 7 දෙනාට ඇතිවෙච්ච මේ සිතුවිල්ල දැක්කා. දැකලා මොකද කළේ? වීසියක් ගත්තා. කොහොමද? ඉසරවල් බාපු ළමයි මේ තැඹිලි පාට වස්ත්‍රයක් පොරවගෙන ඉස්සරහට බාපු ළමයිකුගේ වීසියක් ගත්තා. මේ ලී සරප්පු දෙකක් දාගෙන රණින් කරපු හැරමිටියක් අරගෙන දැන් අර මේ බ්‍රාහ්මණ ඍෂිවරුන්ගේ කුටි තියෙන්නේ. කුටි ඉස්සරහා මේ තරුණෙක් පහළ වුණා. පොඩි ළමෙක්. දැන් මේ ළමයා මේ කුටි ඉස්සරහෙන් ඇවිදිනවා අර සද්දට යන සරප්පු දෙක දාගෙන. දැන් ලී සරප්පු සද්දයිනේ. ලී සරප්පු දාගෙන යන චටෝස් පටෝස් සද්ද ඇහෙනවා එහෙම. එතකොට මේ ලී සරප්පු දාගෙන දැන් යනවා මේ ළමයා වටපිට බලලා යන කොහොමද යන්නේ? හන්දකන් කෝ ඉමේ බාන්තෝ බ්‍රාහ්මනිසියෝ කතා. මේ බමුණු ඉසුරු කොහෙ ගියාද අප්පේ කියලා මෙයා කියනවා. එතකොට මෙහෙම කී එහෙට මෙහෙට යනකොට මේ බමුණු හරි මාන්නේ. බමුණු කල්පනා කළා මේ මොකාද?
ගමේ කොළු ගැටේ කිසි බයක් හැකක් නැතුව අපේ මේ කුටි ඉස්සරහට ඇවිල්ලා මේ ලී සෙරපු දාගෙන මේ ඇවිද මේ බවත් බමුණු ඉසිවරු කොහෙ ගිහින්ද අපේ කීකේ මේ කියෝ මේ දෙපැත්තට යන්නේ කොහොමද කියලා බමුණු කල්පනා කළා උඹට දෙන්නම් වැඩක් කියලා බමුණු ටික එකතු වෙලා කිව්වා බලන්න ඒ කාලේ බමුණු එකතු වෙලා කිව්වා බස්මා වසල හොහි වසලය උඹ අලු වෙලා පළ කියලා ශාප කළා. දැන් වෙනදට මේ ඍෂිවරු ශාප කළොත් අලු වෙලා යනවා. එදා ශාප කරද්දි අර තරුණයා බබලන්න පටන් ගත්තා. දිලිසන්න පටන් ගත්තා. රැස්වීදින්න පටන් ගත්තා. එතකොට බමුණෝ ඍෂිවරු 7 දෙනාගේම මෝණු මැලවිලා ගියා. බමුණු 7 දෙනා කල්පනා කළා අයියෝ මෙතෙක් කල් අපි කරපු තාපසේ කිසි පළක් නැහැ. මෙතෙක් කල් අපි ආරක්ෂා කරපු බඹසරේ කිසි පළක් නැහැ. අපි ඉස්සර මෙහෙම ශාප කරද්දී අලු වේවා කියලා එවලෙම අලු වෙලා යනවා. අද අපි මේ කොළුවට ශාප කරද්දී අලු වේවා කියලා ශාප කරන්න මේක ලස්සන වෙනවා කියලා මේගොල්ලන්ට කියුණා බමුණන්ට. කීච් එක මම මේ තරුණයා කියනවා නෑ තමුන්නාන්සේලාගේ තපසේ හිස් බවක් නෑ. තමුන්නාන්සේලාගේ බ්‍රහ්මචාරී ඵලරහිත බවකුත් නෑ. වැරද්ද උනේ එක නෙමෙයි මා කෙරෙහි තමුන්නාන්සේලාගේ හිතේ ඇතිවෙච්ච ද්වේෂය. මේ ද්වේෂය අතරින්න කිව්වා බමුණන්ට. ඊට පස්සේ බමුණු කියනවා හරි ඔබතුමා කෙරෙහි යම් ද්වේෂයක් ඇති කරගත්තා නම් අපි ද්වේෂය අතාරින්න අපිට කියන්න ඔබ කවුද? එතකොට අහලා තියනවාද ඔබ කාලදේවල ඍෂිවරයා ගැන අහලා තියනවද? අහලා තියනවා කිව්වා. ඒ මන් තමයි කිව්වා. එතකොට අර බමුණු 7 දෙනාම කාලදේවල ඍෂින් වහන්සේ වන්දනා කරන්න ආවා. ආපු වෙලාවේ කාලදේවල ඍෂිවරයා බමුණු 7 දෙනාට කියනවා මට ආහන්න ලැබුණා මේ තමුන්නාන්සේලා මේ වනාන්තරයට ඇවිල්ලා මේ කුටිවල වාසය කරද්දි මෙවැනි පවිතු දෘෂ්ටියක් ඇති වුණා කියලා. මොකද්ද පවිතු දෘෂ්ටිය? බමුණු තමයි ශ්‍රේෂ්ඨ අන් අය ශ්‍රේෂ්ඨ නෑ. බමුණු තමයි වර්ණවත් අන් අය වර්ණවත් නෑ. බමුණන්ට විතරයි පිරිසිදු වෙන්න පුළුවන් අන් අයට පිරිසිදු වෙන්න බෑ. මේ බමුණු දායද කියලා මම අහලා තියෙනවා. තමුන්නාන්සලා මෙහෙම කල්පනා කළයි කියලා හැබෑද? ඉතින් කිව්වා ඒක ඇත්ත. අපි එහෙම කල්පනා කළා. ඊට පස්සේ හරි තමුන්නාන්සලා දන්නවද තමුන්නාන්සලා බිහි කරපු මව් බමුණෙක් එක්ක විතර පවුල් කෑවා කියලා. දැන් අර කවුද මේ අහන්නේ? අසිත තාපසයා අහනවා අර බමුණන්ගෙන් තමුන්නාන්සලා හොඳටම දන්නවද තමුන්නාන්සලා බිහි කරපු මව් පවුල් කෑවේ බමුණෙක් එක්ක විතරයි කියලා. අනේ දන්නේ නැහැ කිව්වා. ඊට හරි තමුන්නාන්සලා බිහි කරපු මව්ගේ මව් බමුණෙක් එක්ක විතරම පවුල් කෑවා කියලා දන්නවද කියලා ඇහුවා. අනේ අපි ඒ දන්නෙත් නැහැ කිව්වා. ඒ මව්ගේ මව් බමුණෙක් එක්ක විතර පවුල් කෑවා කියලා දන්නවද කියලා ඇහුවා. ඒ අපි දන්නෙත් නැහැ. කොහොමද මේ විදිහට ඇහුවා පරම්පරා 7ක්ම 7 වෙනි පරම්පරාව යනකට කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ හරි තමුන්නාන්සලා දන්නවද තමුන්නාන්සලා ජාතක කරපු පියා බැමිනියෝ ඇර වෙන කුලයට එක්ක පවුල් කෑවේ නැහැ කියලා හොඳටම දන්නවද කියලා ඇහුවා. අනේ අපි එහෙම දන්නේ නැහැ කිව්වා. තමුන්නාන්සලාගේ පියාගේ පියා බැමිනියෙක් එක්ක විතරයි පවුල් කෑවේ. අන් අයෙක් පවුල් කෑවේ නැහැ කියලා දන්නවද කියලා ඇහුවා. අනේ අපි එහෙම දන්නෙත් නැහැ. අසිතාපසතුමා පරම්පරා 7 දක්වා විමසකට කියා ගන්න බෑ. ඊට පස්සේ හරි ලස්සන අදහසක් අර අසිතාපසයා අර බමුණන්ගෙන් අහනවා. හරි දැන් තමුන්නාන්සලා එහෙම දන්නෙත් නැහැ. දැන් තමුන්නාන්සලාගේ මව්ගේ පරම්පරාවේ පිරිසිදුකම දන්නෙත් නැහැ. පියාගේ පරම්පරාවේ පිරිසිදුකම දන්නෙත් නැහැ. තමුන්නාන්සලා එහෙනම් දන්නවද මව් කුසෙට දරුවෙක් හටගන්නේ කොහොමද කියලා? බමුණන්ගෙන් ඇහුවා. ආන්ටිකෝ ඒක නම් දන්නවයි කිව්වා. ඒක කොහොමද? දැන් ඉතින් මව්පියෝ දෙන්න එකතු වෙන්න ඕනේ. මව ඉරිතු වෙන කෙනෙක් වෙන්න ඕනේ. ගන්ධබ්බෙක් පැමිණෙන්න ඕනේ. එතකොට අසිත තාපසතුමාහාර බමුණන්ගෙන් එතකොට මේ ගන්ධබ්බයා තමුසෙල දන්නවද බමුණෙක් කියලා? බලන්නකෝ හරි හොඳ මේ ජාතිවාදයට හොඳ අතුල් පහරක්. දැන් මව් කුසේ උපදින්න දරුවෙක් උපදින්න කරුණ 3ක් ඕනේ. ඒ කියන්නේ අම්මයි තාත්තයි එකතු වෙන්න ඕනේ. ඊළඟට අම්මා ඉරිතු වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට ගන්ධබ්බයා පැමිණෙන්න ඕනේ. එතකොට අසිත තාපසතුමා අහනවාර බමුණන්ගෙන් මේ ගන්ධබ්බයා බමුණෙක්ද? හොඳට සී උපදින ප්‍රශ්නයක් අහන්නේ. ඒ ගන්ධබ්බයා ක්ෂත්‍රියෙක්ද?
ඊගන්ට හැබැයි වෛශ්‍යයේද ශූද්‍රයේද කියලා තමුනාසලා දන්නවද? අනේ අපි දන්නේ නැහැ කිව්වා. ඒක බමුණෙද්ද ක්ෂත්‍රියෙද්ද වෛශ්‍යයෙද්ද ශූද්‍රයෙද්ද කියලා දන්නේ නැහැ කිව්වා. ඉතින් ඇහුවා මේ එහෙනම් තමුනාසලා දන්නේ මොකද්ද මේ ගැන? එතකොට අනේ අපි දැන් අපිට තේරෙනවා අපි කවුද කියලාවත් අපි දන්නේ නැහැ කියලා. දැන් එතකොට බලන්න අපි මේ සිංහල දෙමළ මොන බොරු කතාවල්දනේ. අපි ಜಾති වශයෙන් මේ බෙදිලා ඉන්න එක අසවල් ಜಾතිය කියලා අසවල් ಜಾතිය කියලා බෙදිලා ඉන්නවා. නමුත් නියම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලද්දී ඒ ಜಾති කතාවල් ඔක්කොම කිසිම වැඩ කර නැති දේවල්. එතකොට බුදු දේශනාව තුළ ශ්‍රේෂ්ඨ වෙන්නේ ಜಾතියද ක්‍රියාවද? ක්‍රියාව. ඒද මේක හරිය ලස්සනට පැහැදිලි කරගෙන ආව නේද? හරිය ලස්සනට පැහැදිලි කරගෙන ආවා මේක ශ්‍රේෂ්ඨ වෙන්නේ ක්‍රියාව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය මේ අසිත තාපසතුමා අර බමුණු 7 දෙනත් එක්ක කරපු කතාවේ සිද්ධිය මතු කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අස්සලායන මේ විදියට අසිත තාපසතුමා ඍෂිවරයා අර බමුණන්ට කරුණ පැහැදිලි කරද්දි උත්තර දී ගන්න බැරි වුණා කිව්වා. ඊට පස්සේ අහනවා කියන බුදුරජාණන් වහන්සේ අස්සලායනත් එක්ක අර බමුණොත් එක්ක කරුණ කියද්දි බුදුරජාණන් වහන්සේ අහනවා මේ බමුණන්ට තිබු සුදුසුකම් ඔබ කාටවත් තියෙනවද? අඩු ගානේ ඒ බමුණන් යාගවලදී පාවිච්චි කරපු හැන්දවත් අල්ලන්න පුළුවන්කම මේ ආචාර්යවරුන් සමග අර 500ක් ඉන්නවනේ මේ 500ක් ආචාර්යවරුන් සමග ඔබට එච්චර සුදුසුකමක් තියෙනවද කියලා මේ මහා ලොකුවට පම්පෝරි ගන්නවා. මේක කියනකොට මේ අස්සලායනට තේරුණා. තේරිලා අස්සලායන බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඒ ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. මේ අස්සලායන සූත්‍රයේ කියවද්දී අපි පින්වත්නි සන්තෝෂ වෙන්න ඕනේ අපිට මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යන්න ලැබීම ගැන. ඇයි හේතුව? මෙවැනි ආකාරයට මේ ලෝකේ තියෙන්නේ જાතියක් හැටියට කොටසක් නෙවෙයි. මේ ලෝකේ තියෙන්නේ ක්‍රියාවක වටිනාකමක් කියලා. මේක පැහැදිලි කරලා දීපු එකම ධර්මය මේ ලෝකේ තියෙන. දැන් අපි ගත්තොත් අනිත් ආගම් වල උගන්වන්නේ දැන් එක ආගමක උගන්වනවා නුඹ ක්‍රියාව කරපන්. විපාකේ හොයන්න එපා. විපාකේ නුඹට අයිති නැහැ. නුඹට අයිති නැහැ විපාකේ හොයන්න. නුඹට තියෙන්නේ වැඩේ කරන්න විතරයි. විපාක දෙන එක බලාගනි. කවුද බලාගන්නේ? දෙවියෝ බලාගන්නේ ඒකයි. ඒක පාවිච්චි කළා තමයි හිට්ලර් දෙවන ලෝක සංග්‍රාමයට මිනිස්සුන්ගේ පුහුණු කළේ. අනිත් තව ආගම් වල උගන්වනවා ඒ ආගමේ කියනවා මේ හැමතිස්සෙම කියනවා තමන් කරපු හොඳ තමන්ට ලැබෙනවා තමන් කරපු නරක තමන්ට ලැබෙනවා කියලා කිය එකම කියනවා. ඒ වුණාට හොඳ කරපු කෙනාට හොඳ නොදී ඉන්න දෙවියන්ට පුළුවන්කම තියෙනවා. නරක කරාපු කෙනාට නරක විපාක නොදී තියෙන්නත් දෙවියන්ට පුළුවන්කම තියෙනවා. ඒ දෙකේම තීරණය ගන්න කවුද? දෙවියෝ විසින් කියලා. ඒකට තමයි අද ඊළඟ යුද්ධයේ ලෝකේ තියෙන්නේ. ඉතින් මේ නිසා මේ ලෝකේ අපිට ලැබිච්ච ලොකුම වාසනාව තමයි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් තුලින් බුදු කෙනෙකුගේ ආකල්පය තුල පැහැදිලිවම බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන සමාජයත් තුල ಜಾති කුල ගෝත්‍ර ભેදයක් තියෙන විදියක් නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරන්නේ කෙනෙක් ශ්‍රේෂ්ඨ. මොකද ಜಾති කුල ભેද ගෝත්‍ර ભેදයක් තිබුණත් එතන මේ සමාජය තුල පැහැදිලි වෙනස්කමක් තියෙනවා. නමුත් කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙනවද එයා කතා කරන භාෂාවෙන්? දැන් ඉංග්‍රීසි කතා කිරීමේ හේතුවෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙනවද? නැහැ. දෙමළ කතා කරන හේතුවෙන් කෙනෙක් නීච වෙනවද? නැහැ. සිංහල කතා කිරීමේ හේතුවෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙනවද? නැහැ. භාෂාවක් කතා කරන හේතුවෙන් ලෝකෙ කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඊළඟට මේ වර්ණයක් ශාරීරික වර්ණයක් හේතුවෙන් ලෝකෙ කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. මුදල් තිබීමේ හේතුවෙන් ලෝකෙ කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. උගත්කම හේතුවෙන් ලෝකෙ කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ලෝකෙ ශ්‍රේෂ්ඨ වෙන්නේ අකුසල් දුරු කිරීම මත කුසල් වැඩිම මත. ඉතින් මේ නිසා මේ තරම් පැහැදිලිව මේ තරම් නිර්වුල්ව නිර්මලව ධර්මයක් අපිට බුදු කෙනෙකුගෙන් මිසක් මේ අස්සලායන සූත්‍රයේ අහද්දි කියවද්දි මට හරිය සතුටක් ඇති වුණා. අපි කොච්චර උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නමක්ද සරණ ගිහින් තියෙන උන්වහන්සේ මේ කතා කරන්නේ කවුරු වෙනුවෙන්ද? සියලුම මනුස්ස වර්ගය වෙනුවෙන් නේද?
මේ මනුස්ස වර්ගය බෙදලා තියෙන එකට උන්වහන්සේ කරුණු ඉදිරිපත් කරන ලස්සන බලන්න. එතකොට මේ උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණු අද මේ ලෝකේ කතා කරන්නේ නැති නිසා දන්නේ නැහැ. අද ලෝකේ කතා කරන්නේ නැති නිසා දැන් නැත්තම් මේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මනුස්ස වර්ගයාට හැබෑලෙසම මේ ජීවිතයේදී මනුස්ස වර්ගයාට සෑහෙන දුරට මිනිස්යාගේ දුර්වලකම් නැති කර ගැනීමටයි. තනිකරම මිනිස්යාගේ දුර්වලකම් හිංසා පීඩා නැති කර ගැනීම පිණිස තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒතර මේ ධර්මයේ තුල කවදාවත් අපිට මේ මිනිස්යාව බෙදන්න බෑ. මෙයා අසවල් ජාතියට අයිති, මෙයා අසවල් ගෝත්‍රයට අයිති, මෙයා අසවල් කුලයට අයිති, මෙයා අසවල් භාෂාවට අයිති, මෙයා අසවල් පළාතට අයිති කියලා කවදාවත් බෙදන්න බෑ. මේ ධර්මයේ තුල හැබැයි බෙදෙනවා කොටසක් කොහොමද? මෙයා සත්පුරුෂ, මෙයා අසත්පුරුෂ. ඒ ભેදේ තියෙනවා. මෙයා පුතත්ජන, මෙයා ආර්ය ශ්‍රාවක. ඒ ભેදේ තියෙනවා. ඊළඟට මෙයා කෙලෙහි ගුණ දන්නා කෙනෙක්, මෙයා කෙලෙහි ගුණ නොදන්නා කෙනෙක්. මෙයා පවිතු කෙනෙක්, පව් කරන කෙනෙක්, මෙයා පින් කරන කෙනෙක්. මෙයා කුසල් වඩන කෙනෙක්, මෙයා අකුසල් කරන කෙනෙක්. මේ ભેදේ, එතකොට මේ ભેදේ තියෙන්නේ කුමක් මතද? ක්‍රියාව මත. එහෙමනම් කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ක්‍රියාව මත තියෙන ભેදයක් තමයි විග්‍රහ කරන්නේ. එතකොට මේ ක්‍රියාව මත තියෙන ભેදේ ලෝකේ ඒක වළක්වන්න බෑ. අපිට තියෙනවා එහෙම එකක් නේ. එහෙම එකක් තියෙනවා. එතකොට මේ ක්‍රියාව මත තියෙන ભેදේ නැති වෙන්නේ මොකෙන්ද? ක්‍රියාවකින්මයි. දැන් අපි ගත්තොත් කුසල් නොකරන කෙනෙක් කියනවා. එතකොට එයා ආයෙ තියෙන අකුසල් කරන කෙනෙක් නේ. එතකොට එයා ඒකෙන් මිදෙන්නේ කොහොමද? කුසල් කරන්න ඕනේ. ඒ කුසල් කිරීම තුළ අකුසල් අතහැරීමත් එයා එකෙන් ගොඩ එනවා. දැන් මේ බමුණෝ කියන විදිහට කවදාවත් එයාට හොදක් කරන්න බෑ. දැන් එක කාලයක් තිබුණා මේ මං හිතන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි 3 වෙනි සීවස් වගේ වෙනකොට පරණ එකක් කියලා මනුස්මෘති කියලා එකක් ලිව්වා බමුණෝ මනුස්මෘති ලියලා බොහොම කුල ගිහිලා අන්තිමට කිව්වා මේ වේදේ අහන තැනක හිටියොත් අන් වෙන කුලයක කෙනෙක් යාගේ කනට ලාකට දාන්න ඕනේ කිව්වා. වේදේ වචනයක් උච්චාරණය කළොත් කවුරුරි කෙනෙක් එයාගේ දිව කපන්න ඕනේ කිව්වා. එහෙම නීති දැම්මා. අන්ත පීඩාවක් වින්දා. අදත් විඳිනවා. දැන් අප රජගහ නුවර වගේ ගියොත් ඔබ දන්නවති අර තපෝදානදී තිබිච්ච තැන අද බමුණෝ ටිකක් එතන ඒගොල්ලන්ගේ ස්ථානයක් කරගෙන ඉන්නේ. ඒ තපෝදානදී නාන්න පුළුවන් කුලවන්තයන්ට විතරයි. ඒතකොට ඒකේ නාලා රෙදි හොදලා එන වෙනම එනවා තනිකරම අලු පාට නිකන් වතුරක් එනවා. ඒක තමයි නාන්න තියෙන්නේ අන් අයට. අර නීච කුලිය අයට. ඒක එකම දවසක් ගිහිල්ලා මම දැක්කා. දැන් පස්සේ මම මේ පැත්තට යන්නේවත් නැහැ. මොකද ඒක බලන්න වෙන නිසා. ඉතින් අදටත් ඒක ඒ සමාජය තුල තියෙනවා. ඉතින් කවදාවත් මිනිස්සෙකුට ශ්‍රේෂ්ඨත්වයක් කරා යන්න ඉඩක් නැහැ. ශ්‍රේෂ්ඨත්වයක් කරා යන්න ඉඩක් නැහැ. මොකද මේ මතයත් එක්ක එතකොට මිනිස්සයා දැන් අපි ගත්තොත් අපි සංසාරේ ගත කරන ජීවිතය තුල අපි කැරකිලා මනුස්ස ලෝකෙට වැටෙනවා. දැන් මොනවා හරි මනුස්ස ලෝකෙට වැටෙන පිනන් නිසා නේ. එතන මනුස්ස ලෝකේ උපන්නට පස්සේ මේ මිනිස්සු හදාගෙන තියෙන දේවල් තමයි මිනිස්යාගේ ජීවිතයට හානි කරන්නේ. එතන මිනිස්සු හදාගෙන තියෙන දේවල් හානි කරන සමාජයක තමයි දැන් අපි වෙන සමාජයක උපන්නන අපේ වාසනාවට මේ බෞද්ධ සමාජයක අපි ඉපදිලා ඉන්නේ නේ. වෙන සමාජයක උපන්නන අද අපි මේ භුක්ති විඳින අයිතිවාසිකම් අපිට තියෙනවද? අද මේ විඳින අයිතිවාසිකම් මොකක්වත් නැහැ. අද මේ කල්පනා කරන්න තියෙන පුළුවන් කල්පනාව අපිට නැහැ වෙන ආගමක හිටියනම්. එතකොට අපිට ඒක ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. ඉතින් මේ නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ අපිට හැමදේම එකම විදිහේ වාසනාවක් ලැබෙනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ මන්න. මොකද හේතුව කලාතුරකින් මනුස්ස ජීවිතය ලැබෙනවා. කලාතුරකින් ලැබෙනවා ඒ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න. කලාතුරකින් තමයි මේ ධර්මයේ විස්තර වශයෙන් අහන්න ලැබෙන්නේ. කලාතුරකින් තමයි මේ සසරෙන් ඈතර වෙන්න උවමනා කරන දෙයක් තියෙන්නේ. මේක දුක් සහිත සසරක් කියලා අහන්න ලැබෙන්නේ. ඒක කලාතුරකින් තමයි මේ බුදු කෙනෙකුගේ මතේ ලෝකෙට අහන්න ලැබෙන්නේ. ඒක කලාතුරකින් අහන්න ලැබෙන මේ මතයේ ඉදිරිපත් කරන කරුණු අවබෝධ කරගන්න යම්කිසි වීරියක් ගත්තොත් අපි ඒක අපිට මේ ජීවිතයට පමණක් නෙමෙයි සදාටම අපිට උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට තේරුම් ගත්තොත් දැන් බලන්න අර මේ අස්සලායන සූත්‍රයේ බමුණු 500ක් හිටියනේ
බමුණු 500ක් පිරිවරාගෙන තමයි අස්සලයන් ගියේ. නමුත් සරණ ගියේ කවුද මේකේ? අස්සලයන් විතරයි. අර බමුණු 500 සරණ ගිය බව සටහන් වෙලා නැහැ. එතකොට අපිට පේන්නේ මොකද්ද? මේ බමුණු 500ට සමහර විට මේ මතයට එන්න බැරි වුණා. මේකට හේතුව මොකද්ද? මතය. මේකට හේතුව මොකද්ද? දෘෂ්ටිය. දෘෂ්ටිය වැරදීම. එතකොට දැන් මේ බමුණන්ගේ මතය තුල ඉස්මතු කර ගන්නේ ගුණයක්ද දෘෂ්ටියක්ද? අන්න යම්කිසි ආගමක එහෙම නැත්නම් යම්කිසි වැඩපිළිවෙලක ඉස්මතු කරන්නේ දෘෂ්ටියක් පමණක් නම්, මතයක් පමණක් නම් එතන අරුබුද හට ගන්න එක වළක්වන්න බෑ. දෘෂ්ටියක් විතරක් නම් තියෙන්නේ, අරුබුද හට ගන්න එක වළක්වන්න බෑ. එතකොට අපිට දෘෂ්ටියක් කොහොමනයි? හැබැයි දෘෂ්ටියගේ නවතින්නේ නැහැ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන දෘෂ්ටිය මොකද්ද? සම්මා දිට්ඨිය නේ, සම්‍යක් දෘෂ්ටිය. එතන දෘෂ්ටියක් තියෙනවා. නමුත් මේ දෘෂ්ටියේ තියෙන්නේ කුමක් පිණිසද? ගුණයක් දිනු කර ගැනීම පිණිස නේද? එතකොට ගුණයක් දිනු කර ගැනීම පිණිස දෘෂ්ටි කියන්නේ දැක්ම. දැක්ම ඉවහල් වෙන්නේ නැත්තම් ඒ දැක්ම අරුබුදය බවට පත් වෙනවා. තේරුණාද කියපේක? ඒ කියන්නේ දැන් බලන්න, දැන් අනිත් ආගම් වල උගන්වන්නේ දෘෂ්ටියක් විතරයි. ගුණයක් දිනු කර ගැනීම කතා කරන්නේ නැහැ. ඒතර ගුණයක් දිනු කරන කතා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ සටන් කරන්නේ කුමක් උදෙසාද? දෘෂ්ටියක් උදෙසා. ඒතර ඒගොල්ලෝ කැමති වෙන්නේ තව කෙනෙකුත් ඒ දෘෂ්ටිය ඇති කර ගන්නවාට. දැන් අපි ගත්තොත් මම පසුගිය දවස්වල මම දැක්කම කියුවා මේ මාලදීවෙන් ඉතිහාසය. මාලදීවෙන් කියන්නේ ඉස්සර සිරිසිය බෞද්ධ රටක්. එතකොට මේ 13 වෙනි සීවාසේ මාලදීවෙනට සංක්‍රමණය වෙච්ච අරාබි ජාතීන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඔක්කොම අරගෙන ගිහලා එක දූපතක සම්පූර්ණයෙන් ඝාතනය කරලා තියෙනවා. අර මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම ඒ දෘෂ්ටියට හැරෙව්වා. හරවල ඒ දෘෂ්ටිය පිහිටෙව්වා. දෘෂ්ටියක් තුල ගුණයක් උපදවන්න බෑ. ඒ දෘෂ්ටිය වැරදි නම්. එතකොට එතන ඉඳලා මේ પરම්පරාව ඒ ගෙනියන හැමතිස්සෙම මේ දෘෂ්ටියක පිහිටවන්නයි. ඒතර ගුණයක් නැහැ. දැන් අපි ගත්තොත් ඔබ දන්නවා ඉතින් පසුගිය දවස්වල අන්තවාදී ආගමික කණ්ඩායම් බෞද්ධයන්ව ආගම් වලට හරවන්න ඒගොල්ලන්ගේ දෘෂ්ටි ඉදිරිපත් කළානේ. ඉදිරිපත් කළා සමහර අවස්ථාවල මේ නැතිබැරි මිනිසුන්ට කෑම් බීම් දීලා ඊට පස්සේ ඒගොල්ලන්ව ඒ අන්‍යාගම් වලට ගත්තේ කොහමද? සමහර අවස්ථාවල ඒගොල්ලෝ අදහගෙන හිටපු බුදු පිළිමේ පොළවේ ගහන්න කිව්වා. සමහර අයට කිව්වා බුදු පිළිමේ බිම තියලා පා ගන්න කිව්වා. ළමයින්ට චූටි බුදු පිළිම හුලං විස්කෝතු හදලා බුදුහාමුදුරන්ගේ රූපේ හැඩයට පොඩි ළමයින්ට කන්න දුන්නා. මේ මොකක්ද බලපෑවේ? දෘෂ්ටිය. එතකොට මේගොල්ලෝ ආස කරේ මොකේද? ගුණයකටද දෘෂ්ටියකටද? අන්න අපි බෞද්ධයෝ වෙනස දැන් අඳුනා ගන්න. මෙතන තියෙන්නේ දෘෂ්ටියක් මුල් කරගෙන ගුණයක් කිපැද්දවීම. අතන තියෙන්නේ දෘෂ්ටියක් තහවුරු කිරීම. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන මේ මහා මහන්සියක් ගත්තේ මේ අස්සලායනට කරුණු කිය අර දෘෂ්ටිය වැරදි. ඊට වඩා වැදගත් වෙන්නේ ගුණය කියන එක පෙන්වන්න නේද? අන්තිමට යාට සිද්ධ වුණා මේ ලෝකේ මේ ගුණවත්කම තමයි හරි කියන මතේ එන්න. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ දේශනා ඉගෙන ගත්තු අපි මේ වෙනස හඳුන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි සම්මා දිට්ඨිය ඇති කරගන්නේ සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ඔක්කොම ගුණ. සම්මා දිට්ඨිය තමයි දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ ආකල්පය, දැක්ම, බලන කෝණය, විෂන් එක. එතකොට මේ සම්මා දිට්ඨිය හරියට આવොත් ඊට පස්සේ යාගේ ගුණයක් හට ගන්නවා. මොකද්ද? යා ලෝකින් නිදහස් වෙන්න කල්පනා කරනවා. නෙක්කම සංකල්ප. ඊළඟට තරහ, වෛර, ක්‍රෝධ ප්‍රහාණය කරනවා. අව්‍යාපාද සංකල්ප. හිංසා බැහැර කරනවා. අවිහිංසා සංකල්ප. ඊට පස්සේ සම්මා වාචා. මේවා ගුණ. මොකද්ද? බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. මේ මොනවද? මේ ගුණද දෘෂ්ටිද? ගුණ. ඊළඟට සම්මක්ඛම්මන්ත. ඔව්, එයා සත්ව ඝාතනය කරන්නේ මනුෂ්‍යා වේවා, සතා වේවා ඝාතනය කරන්නේ නැහැ යා. එතකොට සතු මෙරිමෙන් වෙන්වීම. ඊළඟට සොරකම් කරන්නේ නැහැ. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න. දැන් ඔබ දන්නවා ඇති ලෝකේ විශාල කීර්ති නාමයක් ආව අපේ හමුදාවට. අපේ කීර්ති නාමය මොකක්ද හේතුව? ඒ සතුරු පැත්තේ හිටපු සතුරු පාක්ෂික පිරිස බේර ගනිද්දි දක්වපු මිනිස්කම. ඒක ලෝකෙ පුදුම විදියට කතා කරන්න පටන් ගත්තා. මොකද හේතුව මේ ලෝකේ කිසිම හමුදාවක් එහෙම
කරලා නැහැ. ඒක ලැබුණේ මොකෙන්ද? බුදුදහමෙන්. දැන් ඉරාන යුද්ධයේදී ඇමරිකන් හමුදාව මහා පුදුම විදියට ඒ මිනිසුන්ට ක්‍රූර විදියට සලකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ යුද්ධවලදී මිනිස්සු අනිත් විරුද්ධ පාක්ෂිකයන්ට ක්‍රූර විදියට සැලකීම තමයි තියෙන්නේ. ඒ බඳු ලෝකික මේ අය ඒ අහිංසක අම්මලා වඩාගෙන දුවගෙන එනවා, ළමයි වඩා ගන්නවා, ඒ ළමයි ආදරෙන් සලකනවා. මේ වගේ මානසික පැත්තක් තිබීම ලෝකේ පුදුම විදියට විස්මයටපත් වෙච්ච කරුණක්. ඉතින් මේ නිසා මේ ගුණය එතකොට ඒබඳු අවස්ථාවක පවා Tamanට පහර දෙන පිරිසට පවා ඒබඳු ආකාරයට ඒබඳු ආකාරයට ආදරෙන් සැලකීම මේක ගුණයක්. එතකොට සතුන් මැරීමෙන් වැළකීම ගුණයක්. සොරකම් කිරීමෙන් වැළකීම ගුණයක්. වර්ධිකාම සේවනයෙන් වැළකීම ගුණයක්. එතකොට ඊළඟට සිහිය උපදවා ගැනීම ගුණයක්. දැන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා ආජීව කියන්නේ අනුන්ට හිංසාවක්, පිරියරයක්, පීඩාවක් වෙන ආකාරයට හම්බු නොකිරීම. ධාර්මික ලෙස ජීවත් වීම මිනිසෙක් තුළ තියෙන ගුණයක්. ඒතර සම්මා සතිය, සිහිය උපද්දවාගෙන සිටීම මිනිසෙක් තුළ තියෙන ගුණයක්. සම්මා වායාම, උපන් අකුසල් දුරු කරන්න වීරිය කිරීම. නූපන් කුසල් උපදවා ගන්න වීරිය කිරීම. නූපන් අකුසල් නූපදවන්න වීරිය කිරීම. උපන් කුසල් වැඩි දියුණු කරන්න වීරිය කිරීම. මේක මොකද්ද? ගුණයක්. චිත්ත සමාධියක් ඇති කර ගැනීම. මේ ඔක්කොම අයිති මොනවටද? ගුණයකට. මේ ලෝකයේ ගුණයක් ප්‍රායෝගිකව ඉදිරිපත් කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. ඉතින් මේ නිසා පින්වතුනි මේ ගුණයක් ඉදිරිපත් කරලා තියෙන්නේ දැන් මං කියවනේ ඔබට මතකද මේ ලෝකේ වැඩිපුර මිනිස්සු අහුවෙන්නේ ගුණයක් දිනු කරගෙන වැඩකට නෙමෙයි. අහුවෙන්නේ මොකටද? දෘෂ්ටියකට අහුවෙන්නේ. එතකොට මේ දෘෂ්ටි වලට අහුවෙන්නේ මොකද මේ? ගුණයක් ගැන කතා නොකිරීම නිසා තමයි දෘෂ්ටි වලට අහුවෙන්නේ. මොකද හේතුව අපිට ඉස්සෙල්ලම මුණ ගැහෙන්නේ ගුණේ නෙමෙයි. ඉස්සෙල්ල මුණ ගැහෙන්නේ මොකද්ද? දෘෂ්ටිය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? දෘෂ්ටිය ඍජු කරගන්න ඕනේ. දෘෂ්ටිය නිවැරදි කරගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය පෙන්වන්නේ කොහේ ආකාරයටද? මේ ආකාශයේ නැගෙනහිර පැත්තේ ඉර පායන්න ඉස්සර වෙලා ඇති වෙන අරුණ වගේ කියනවා. ඒ අරුණ වගේ ආකාශයේ ආවහම ඒක පැහැදිලි වෙන්නේ ඊළඟට මොකක් වෙනවා කියලාද? ඉර පායනවා කියන එකට නිමිත්තක් කියනවා. ඊළඟට ඉර පායනවා කියනවා. ඒ වගේ කියනවා මේ ජීවිතයකට සම්මාදිට්ඨිය ඇතිවීම. සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ආයේ ජීවිතේට ගුණයක් පිහිටන්න පටන් ගන්නවා. අර ගුණ ටික ටික පිහිටන්න පටන් ගන්නවා. ඒ ගුණ පුරුදු වෙන්න පටන් ගන්නවා. මොකද දෘෂ්ටි හරි නිසා. ඉතින් එහෙනම් මේ ධර්මයේ තුල අපි නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්නවා කියන එක අර ගුණයක් පදනම් කරගත් ගුණයක් ඇති කරගන්න උපකාරී වෙන විදිහට කරන්න ඕනේ. මතයක් හැටියට නෙමෙයි. නිකම්ම දෘෂ්ටියක් හැටියට තිබ්බට ඒක පළක් නැහැ. ඇයි හේතුව? දෘෂ්ටියක ස්වභාවය මොකද්ද? දෘෂ්ටියක ස්වභාවය තමයි දෘෂ්ටියට අහු වෙන එක. ඒතර සම්මාදිට්ඨිය ස්වභාවය මොකද්ද? යමක තියෙන යථා තත්ත්වය පැහැදිලි කරලා දෙන එක. ඒක දෘෂ්ටියට අහු වෙන ස්වභාවය එකයි වෙනස. නමුත් දෘෂ්ටියට අහු වෙන ස්වභාවයෙන් යුත් මිනිස්සෙක් තමයි ඉස්සෙල්ලාම මේ ධර්මයට එන්නේ. හැබැයි එතකොට එයාගේ අර දෘෂ්ටියට අහු වෙන ස්වභාවය නැති වෙලා නැහැ. ඉතින් එයා නුවණ පාවිච්චි කරලා තමයි ඒක ඉක්මවා යන්න ඕනේ. ඊට පස්සේ එයාට පුළුවන්කම තියෙනවා මේ දෘෂ්ටියකට හසු නොවි. බුදු දේශනා තින්නේ දිට්ඨිංච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ. කර්ණීය සූත්‍රය තියෙන්නේ. එතකොට ඒ වගේ දෘෂ්ටියකට හසු නොවි අවබෝධයකින් යුක්ත වෙන්න නම් සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕනේ. සම්මාදිට්ඨිය ඇති වුණාම ඊට පස්සේ අර අන්‍යාගමිකයන් කෙරෙහි ඇති කරගන්නේ සහනශීලී ආකල්පයක්. දැන් ඔන්න මම ඉන්දියාවේ ඉඳලා එද්දී මාත් එක්කම වාඩි වුණා මේ වෙනත් රටක මුස්ලිම් ජාතික ලෙබ්බෙලා වගේ. ඉතින් මමත් එක්ක ප්ලේන් එකේ වාඩිලා හිටිය සීට් එකේ මම දිහා මේ මිනිස්සු රවලා බලනවා. ඉතින් මම කල්පනා කළා මේ බලන්න මේකට හේතුව මොකද්ද? දෘෂ්ටි වල ප්‍රශ්නයක් නේද කියලා. ඒත් අපි දිහා බලන්නේ අපේ දෙවියන්ට මෙයා විරුද්ධයි. ඒතර මම බලුවොත් එහෙනම් මේ පුද්ගලයා විරුද්ධයි මෙහෙම කියලා. ඒකට අපි ගැටෙන්නේ මොකක් එක්කද? දෘෂ්ටිනේ ගැටෙන්නේ. මම hina වෙලා කතා කරන්න ගත්තත් ඒගොල්ලන්ට වැඩි ඉංග්‍රීසි බෑ. කතා කරලා නිකන් එහෙම කතා කරලා දැන් මට තේරුණා අර ලංකාවට ගොඩ බසින කාඩ් එක පුරවන්න එපා.
ඉතින් දැන් මේගොල්ලෝ පුරව ගන්න බෑ. මේගොල්ලෝ පෑන් අතේ තියන් ඉන්නවා. මං කො දෙන්න කියලා ඔක්කොගේ මම තනියම පිරිවල දුන්නා ඔක්කොටම. ඒ මිනිස්සුන්ට හරි පුදුම වුණා. දැන් මම භික්ෂුවක් හැටියට මේගොල්ලොත් එක්ක දක්වපු සහනශීලී බව. අන්තිමට මේගොල්ලෝ හරියට ඒගොල්ලෝ ප්‍රශංසා කළා. ඉතින් මම කල්පනා කළා අපිට පුද්ගලයෙකුගේ ඇඳුම දිහා බලලා හිතනවා මේක අසවලා. එහෙම බලන්නේ නැද්ද අපි? මේක අසවලා. මේ අසවලා. මේ අසවලා. එතකොට අපි හැමතිස්සෙම අපි හැපි ඉන්නේ මොකක් එක්කද? දෘෂ්ටිත් එක්ක නේද? ඒතර මේ දෘෂ්ටිත් එක්ක හැපි ඉන්න තාකල් අපි ගුණවත්කමට මොකද වෙන්නේ? ගුණයක් වර්ධනය කරගන්න බෑ. දැන් අපි හිස බාලා සිවුරු පොරවගෙන ඉන්නකොට අපිත් ටික කී දිනක් හිතෙන් හැප්පෙනවද? අපිට පේනවද ඒක? පේනවද ඒක? අපිට පේන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවල මම මැද පෙරදිග ගිහිලා තියෙනවා කීප අවස්ථාවක ඒ එයාපෝට් එකට අපි අතුරු වෙනකොට ඔක්කොම රවල බලන්නේ. එක්කෙනෙක් hina වෙන්නේ. ඕමන් ගිහිලා තිනවා, බාහිරින් ගිහිලා තිනවා, කුවේට් ගිහිලා තිනවා, ඩුබායි ගිහිලා තිනවා. ඒ හැම තැනම එයාපෝට් එකට ඇතුළු වෙනකොටම රවල බලන්නේ. එක්කෙනෙක්වත් hina වෙන්නේ නැහැ. මොකද හේතුව? මේ ප්‍රශ්නේ මොකේද තියෙන්නේ? දෘෂ්ටියේ ප්‍රශ්නයක්. ගුණයක නෙමෙයි. දැන් අපි ළඟට කවුරු හරි කෙනෙක් අර වගේ ලෝගොත් දාගෙන තුප්පියක් දාගෙන එනකොට අපිට එහෙම අපි එහෙම බලන්නේ නැත්තම් එහෙනම් ඒක අපේ ඇති කරගන්න දක්ෂකමක් නේද? ඒ දක්ෂකම අපිට ලැබෙන්නේ මොකෙන්ද? බුදුරජුන්ගේ ධර්මයෙන්. ඒකට ඒ දෘෂ්ටියකට හිර වෙච්ච කෙනා කැමති තව කෙනෙක් ඒ දෘෂ්ටියට නම දකින්නයි. ඒක තමයි දෘෂ්ටියක ස්වභාවය. ගුණයක් දිනු කරන්න කැමති කෙනා කැමති තව කෙනෙක් ගුණවත් වෙනවා දකින්නයි. එතකොට ලෝකයට සිත සලසන්නේ දෘෂ්ටිය නෙවෙයි. ලෝකයට සිත සලසන්නේ ගුණේ. හැබැයි ඒ ගුණයට පාදක වෙන දෘෂ්ටියක් තියෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ලෝකයට සිත සලසනවා. ඉතින් මේ කරුණු මතු කරලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මය කියලා දෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ලෝකයේ අනිත් සියලු ජාතීන්, සියලු මතවාද, සියලු ආකල්ප වල හිර වෙලා ඉන්න එක එක්කෙනා තම තමන්ගේ හිර කූඩු හදාගෙන ඒවට ඇතුළු වෙලා ලොක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ අපිට පුළුවන් වුණොත් මේ ලෝකයට පෙන්눔 කරලා දෙන්න එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි ඔක්කොම මනුස්ස හැටියට ජීවත් වෙන සුළු කාලෙක මේ කාලය තුළ අපි මනුෂ්‍යයන් හැටියට මේ අපි ගුණයක් දිනු කරගන්න ඕනේ කියන අදහස බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ලෝකෙට දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ අපි මනුස්ස ජීවිතය ලැබුවේ එකේ තියෙන තවත් ලාභයක් වෙන්නේ නේද? එදා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී හැබැයි ඉතින් අභියෝග එනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අභියෝගය එල්ල කළේ කවුද? දෘෂ්ටිගත කායම නේද? මොකද මේ දෘෂ්ටියම න්යාගේ පැවැත්ම. දැන් දෘෂ්ටියක් අල්ලගෙන ඉන්න එක්කෙනාගේ පැවැත්ම මොකද්ද? ඒ දෘෂ්ටියමයි. නමුත් දෘෂ්ටියක් අතහැරපු එක්කෙනාගේ පැවැත්ම ගුණේ. එතකොට මේ ගුණයක පැවැත්මයි දෘෂ්ටියක පැවැත්ම අතර විශාල වෙනසක් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මෙහෙට ඇවිල්ලා අසවේදු පෘතුගීසිකාරයෝ ඇවිල්ලා ලන්දේසිකාරයෝ ඇවිල්ලා ඒගොල්ලෝ මේ අතේ බයිබලේ මේ අතේ කඩුව අරගෙන මේ රටට ගොඩ බැස්සේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ කඩේ මක් කරන්නද? Tamanගේ දෘෂ්ටිය මේ රටට දෙන්න නේ. දැන් අප්‍රිකාවේ එක අවස්ථාවක නායකයෙක් කිව්වා ඉස්සර අපේ රටේ ඉඩම් තිබ්බා කිව්වා. ඉස්සර මේ භූමිය අපි සතු වෙලා තිබ්බා සුද්ධෝ එන්න කලින්. සුද්ධෝ ඇවිල්ලා අපේ අතට බයිබලේ දුන්නා. දැන් බයිබලේ අපේ අතේ තියෙනවා ඉඩම් සුද්ධගේ අතේ කිව්වා. ඉතින් ඒ වගේ මේ දෘෂ්ටියක් තව කෙනෙක් දෙන්නේ ඒක අපිට හිතන්න බෑ ඒක එකත් එක්ක යන දේ මොකද්ද කියලා. ඒ නිසා මේ ලෝකෙ හැමතිස්සෙම තියෙන්නේ යහපතට අනතුරක්. මොකද හේතු ලෝකෙ වැඩි ගුණවතුන්ද දෘෂ්ටිගතිකයන්ද? දෘෂ්ටිගතිකයන් වැඩි. දෘෂ්ටිගතිකයන් හැමතිස්සෙම කැමති තමන්ගේ දෘෂ්ටියේ මුළු ලෝකෙටම බලෙන් හරි ගෙනියන්නයි. ඒ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම මෙව කරන්නයි. ඒ නිසා මේ කාරණේ ලෝකේ තදබල විදිහට තියෙනවා. දැන් අපි ගත්තොත් මේ බෞද්ධ සමාජයේ බෞද්ධ රටවල් මිනිස්සු ඔක්කොම විනාශ වෙලා ගියේ මේ අපි දෘෂ්ටියක් වෙනුවෙන් සටන් කරන්නේ නැති නිසා. සම්පූර්ණ බෞද්ධ ජනතාව ඒ කාලේ ඉඳලා මහන්සි වෙලා තින්නේ ගුණයක් උපද්දවා ගන්න වෙහෙසීපන්. ඒ නිසා මේ ලෝකයේ තුල බොහොම ඉක්මනින් වේගින් අතුරුදහන් වෙලා යන දෙයක් බවට පත් වෙලා තියෙන බුද්ධ ආගම. ඒකට හේතුව තමයි මේ ගුණයකට මිනිසයන් සූදානම් නැතිවීම. නමුත් ලෝකේ ඍජුව කතා කළොත් යම්කිසි ප්‍රමාණයකට මේ මිනිස්සු ගුණයකට කැමති වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි සන්තෝෂ වෙන්න ඕනේ අපේ මේ ලැබු මනුස්ස ජීවිතය තුළ දෘෂ්ටියක් ඉක්මවා යන ගුණයක් කරා යන්න පුළුවන් ධර්මයක් අපිට ලැබීම අපිට උරුම වීම
ඒ උරුමය අපිට හදා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ විසින්. දැන් බලන්න උන්වහන්සේ එදා ඉන්දියාවේ තනියම උන්වහන්සේ මොනතරම් අරගලයක් කළා තියෙනවද? ඒ දෘෂ්ටිගතික සමාජයේ දෘෂ්ටි සිඳබිඳ දමලා ඒ මිනිස්සු සියලු දෙනාට එකම සමාන යහපත් ගුණධර්ම දියුණු කර ගැනීමට අත දෙන්න කොච්චරනම් මහන්සියක් දරලා තියෙනවද නේ? ඉතින් මේ මහන්සිය තමයි වටින්නේ. දැන් දෘෂ්ටික හිරුණාට පස්සේ මොකද හොයන්න බෑ. දැන් අර අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවේ සේවය කළානේ පුණ්ණා කියලා දාසියක්. ඒ දාසිය මේ සීත කාලේ පාන්දර කලිත් තරම් යනවා අචිරවතී ගඟට. යනකොට වයසක 100 කෙනෙක් මේ වෙවුල වතුරේ බහිනවා. වතුරේ ගිලිනවා. බමුණෙක් ආනවා මේ පින්වත් බ්‍රාහ්මණය මම නම් මේ වෙවුල දුවගෙන එන්නේ ගුටි කන්න තියෙන බයට. බණී කියලා බයට තමයි මම වතුර ගන්න එන්නේ. ඔබ මේ වෙවුල වතුර ගිලින්නේ මොන බයටද කියලා ඇහුවා. එතකොට නෑ මේ කෙල්ලේ මම මේ ගිලෙන්නේ මොකද්ද? මම මේ පව් හොදනවා කිව්වා. එතකොට මේ බය නැතුව අහනවා මේ දාසිය බය නැතුව අහනවා අර බමුණගෙන් පින්වත් බ්‍රාහ්මණේ කවුද ඔබට බොරු කිව්වේ? කවුද ඔබට මේ බොරු කිව්වේ? දැන් ඔබ මෙහෙම ගිලි වතුර හේදෙනකොට ඔබ ඔය පව් හේදිලා යනවා නම් මේ කියන්නේ ගැස් බෑවෝ, ගෙම්බෝ, මාළු මේ හැමතිස්සෙම පව් හොද නේද මේගොල්ලෝ ඉන්නේ මේ. දැන් බලන්න මේ දෘෂ්ටික හිර වුණාට පස්සේ මේ පුංචි සිද්ධිය මේ පුංචි දේ පවා හිතා ගන්න පුද්ගලයාට බැරි වෙනවා. ඉතින් අර 100 හොඳ වෙලාවට මොලේ තිබිච්ච 100 කෙනෙක් ඒ 100 ඇහුවා මේ අරයගෙන් කෙල්ලි උඹට කොහෙන්ද මේ මොලේ? මට මෙච්චර කල් මේ වතුර ගිලුණා මේ නාකි වෙනකන් මට හිතා ගන්න බැරි වුණා මේ මෙච්චර දෙයක්. මෙච්චර දෙයක් මට හිතා ගන්න බැරුණ උඹට කොහෙන්ද මේ මොලේ ලැබුණේ කියලා. එතන කිව්වා මේ මගේ මොලයක් නෙමෙයි මේ අන්න ශාස්ත්‍රඥ වහන්සේගේ මොලේ මම මේ කියන්නේ ආන් වැඩ ඉන්න සවැත් නුවර යන්නේ කිව්වා. මේ බ්‍රාහ්මණයා ගිහිල්ලා මහාන වුණා මං හිතන්නේ. නිවන් අවබෝධ කළා. ඒකට බලන්න මේ අවබෝධ කරගන්න පුළුවන්කම මිනිසෙකුට තියෙනවා. හැබැයි ඒක වෙහිලා තියෙන මොකෙන්ද? දෘෂ්ටි. බලන්න මේ වගේ කොච්චරනම් දෘෂ්ටි වලින් මිනිස්සු මේ කොටසක් කෙලවලු ප්‍රතිවල්ලගෙන දෘෂ්ටි වලින් වැහෙනවා. පුදුම විදියට මේ ධර්මයේ කරා යන්න තියෙන අවස්ථාවම තමයි අහිමි කරගන්නේ මේ දෘෂ්ටි වලට ආසා කිරීමෙන්. ධර්මයේ ජීවිතයේ සත්‍ය දකින්න තියෙන අවස්ථාව, ගුණයක් දියුණු කරගන්න තියෙන අවස්ථාවමයි මේ මිනිස්සු අහිමි කරගන්නේ. ඉතින් ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වෙන් අපි මිදෙන්න ඕනේ. මිදිලා අපි කල්පනා කරන්න ඕනේ මේ අපිට ඇති කරගන්න තියෙන්නේ බුදුරජුන්ගේ ශ්‍රාවකයන් හැටියට යහපත් දැක්ම, සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම. ඒක කුමක් සඳහාද? ගුණයක් පිණිසයි. ඉතින් ඒ නිසා ගුණයක් පිණිස සම්මා දිට්ඨිය දිනු කරගන්නට හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව